අපි කිසිතේ කතා කරා සමාගමක අවසාන ගිණුම් සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තියෙන ප්‍රමිතය ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 යටතේ මූල්‍ය ප්‍රකාශවල පරමාර්ථ ගැන අපි කතා කරා. ඔයගොල්ලන්ට මතක නම් මම කිව්වා මූල්‍ය ප්‍රකාශවල පරමාර්ථය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ ව්‍යාපාරය පිළිබඳව ආර්ථික තීරණ ගැනීම සඳහා බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒකට ඒ කට්ටියට ව්‍යාපාරයේ තොරතුරු දෙන්න ඕනේ ආකාර තුනකින්. එකක් තමයි මූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු දෙන්න ඕනේ. ඒ කියන්නේ වත්කම්, වගකීම් සහ හිමිකම් පිළිබඳ තොරතුරු දෙන්න ඕනේ. ඊළඟට ලාභදායීත්වය පිළිබඳ තොරතුරු දෙන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ ලාභයක් උපයලා තියෙනවද නැද්ද කියන එක. ඒ කියන්නේ ආදායම් වියදම් සම්බන්ධ තොරතුරු. ඊළඟට ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහයන් පිළිබඳව. ව්‍යාපාරයට ඇත්තටම මුදල් ගලා එනවද, මුදල් ගලා යනවද, කොයි විදිහේ තත්ත්වයක්ද මුදල් සම්බන්ධයෙන් තියෙන්නේ. ඔන්න ඔය කාරණා තුන දෙන්න අපි හදනවා මූල්‍ය ප්‍රකාශ. ඒකට මූල්‍ය ප්‍රකාශ වල අරමුණ වෙන්න ඕනේ ව්‍යාපාරය සහ ව්‍යාපාරයේ ගිණුම් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවීන්ට මම අර කිව්ව කරුණු තුන මූල්‍ය තත්ත්වය, ලාභදායීත්වය, මුදල් ප්‍රවාහ. ඔන්න ඔය කරුණු පිළිබඳ තොරතුරු සපයන්න ඕනේ අවශ්‍ය තීරණ ගන්න. ඒ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සැපීම තමයි අපි මූල්‍ය ප්‍රකාශ සකස් කරන්නේ. ඒක තමයි අපි පරමාර්ථයේ විය යුත්තේ. එතකොට මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ වත්කම් වගකීම්, මෙහෙයුම් ප්‍රතිඵල, එහෙම නැත්නම් ලාභදායීත්වය කියලා කියන්නේ ලාභය හෝ ලාභය. ඊළඟට මුදල් තත්ත්වය සම්බන්ධයෙන් එන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඊළඟට අපි කිව්වා මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් තොරතුරු දෙන්න ඕනි වත්කම් පිළිබඳව, වගකීම් පිළිබඳව, ආදායම් වියදම් පිළිබඳව, හිමිකම් පිළිබඳව, මුදල් ප්‍රවාහය, ඊළඟට හිමිකම් වල වෙනස් වීම පිළිබඳ තොරතුරු දෙන්න ඕනි. ඊළඟට මූල්‍ය ප්‍රකාශ කට්ටලයක ප්‍රධාන අංග මොනවාද කියලා එසේදී මම පොඩ්ඩක් විස්තර කරා. අපි සාමාන්‍යයෙන් දන්නවා ආදායම් ප්‍රකාශය. හැබැයි ආදායම් ප්‍රකාශය තව ටිකක් ඉස්සරහට යනකොට තනි ව්‍යාපාරික හොල් ව්‍යාපාරයට වඩා ඉස්සරහට යනකොට ආදායම් ප්‍රකාශය කොටස් දෙකකට අපි හදන්න ඕනේ කියලා මම ගිය සතියේ කිව්වා. ඒ තමයි අපි සමස්ත ආදායම් ප්‍රකාශයටම කියනවා විස්තරාත්මක ආදායම් ප්‍රකාශය කියලා. විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒක තමයි ආදායම් ප්‍රකාශය සාමාන්‍ය ආදායම් වියදම් සටහන් කරන එක. දෙවෙනි එක වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඊට අමතරව අපේ බැලන්ස් ෂීට් එකේ මෙන්න අපි කියන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තියෙනවා. ඊළඟට කාලච්ඡේදයේ සඳහා හිමිකම් වෙනස් වීම ප්‍රකාශය තියෙනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශය තියෙනවා. ගිණුම් කරන ප්‍රතිපත්ති සහ ගිණුම් කරන සටහන් තියෙනවා. right. දැන් අපි මුලින්ම පටන් ගත්තොත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඔයගොල්ලෝ දන්නවා බැලන්ස් ෂීට් එක. ඒක හරියට අර ෆොටෝ එකක් ගන්නවා වගේ ස්නැප්ෂොට් එකක් වගේ වාර්තා කරන දිනට තමයි අපි සටහන් කරන්නේ ඉදිරිපත් කරන්නේ යම් වත්කම් මොනවාද, වගකීම් මොනවාද සහ හිමිකම් මොනවාද කියන එක. වාර්තා කරන දිනට. right. මෙන්න මේ වගේ දේවල් සාමාන්‍යයෙන් සමාගමක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඉදිරිපත් කරන්න ඕනේ. ඒක තමයි දීපල පිළිතුරු උපකරණ. රාස්පෘශ්‍ය වත්කම් කියලා කියන්නේ අපිට අල්ලන්න දකින්න බැරි වත්කම්. අපි ඒවට කියනවා කීර්ති නාමය, ආයෝජන වගේ දේවල්. ඊළඟට තොගය ඔයගොල්ලෝ දන්නවා. වෙළඳ හා වෙනත් ලැබිය යුතු දේ කියන්නේ ණයගේ තියු. මුදල් සහ මුදල් වලට සමාන දේ. ඊළඟට වගකීම් පැත්තට ගියොත් එහෙම වෙළඳ හා වෙනත් ගෙවිය යුතු ශිෂ්‍යයන් කියලා කියන්නේ අපි ණය හිමියෝ. ප්‍රතිපාදනයන් කියන්නේ ගෙවිය යුතු දේවල්, වගකීම්, යංගම නොවන වගකීම්. සමාගමක් හින්දා බදු ගෙවන්න තියෙනවා. එතකොට බදු ගෙවිය යුතු ඒවා තියෙනවනේ ඒවල ඉන්නවා. ඊළඟ අවසානයේ සමාගමකට අපි කියන්නේ ප්‍රාග්ධනයට කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය. ඊට අමතරව සංචිත තියෙන නොබෙදූ ලාභ. ඊට ගිය සතියේ මම යම් ආකාරයක හැඳින්වීමක් කරා විස්තරාත්මක ආදායම් ප්‍රකාශය කියලා කියන්නේ මොකක්ද කියලා. එතකොට ගිණුම් කරන ප්‍රමිතාංක 1 කියනවා ආයතනයක විස්තරාත්මක ආදායම් කියන එක කොටස් දෙකකට බෙදන්න. මේක තනි ස්ටේට්මන්ට් එකක් හැටියට අපිට හදන්නත් පුළුවන්. ඕනනම් ස්ටේට්මන්ට් දෙකක් හැටියට හදන්නත් පුළුවන්.
දැන් අර තනි ස්ටේට්මන්ට් එකක් හරියට හැදුවොත් ඒකේ තියෙන අඩුපාඩුව තමයි සාමාන්‍ය තනි ස්ටේට්මන්ට් එකක් හැටියට හැදුවොත් ඒකේ අන්තිම උත්තරේ තමයි මිනිස්සු ගොඩක් වෙලාවට බලන්නේ. ඒකෝට සමහරවල්ලාට නොමග යන්න පුළුවන්. ඒක නිසා ගොඩක් අය ඉදීම් කරා විස්තරාත්මක ආදම් ප්‍රකාශය කියලා එකක් තිබුණාට ඒක පැහැදිලිව ස්ටේට්මන්ට් දෙකක් හැටියට කන්ටිනියුේෂන් එකක් තියෙනවා. නමුත් ස්ටේට්මන්ට් දෙකක් හැටියට. මොකද පළවෙනි ස්ටේට්මන්ට් එකේ අවසාන ශේෂයෙන් තමයි දෙවෙනි ස්ටේට්මන්ට් එක පටන් ගන්න. ඒකට තනි ස්ටේට්මන්ට් එක අවශ්‍යතාවය වෙනවා. නමුත් අපි පැහැදිලිව කොටස් දෙකක් හැටියට හදනවා. පළවෙනි කොටස හැටියට ආදායම් ප්‍රකාශය, දෙවෙනි කොටස හැටියට වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය හැටියට හදන දේ සාමාන්‍යයෙන් අපි දන්න ආදායම් ප්‍රකාශයම තමයි සාමාන්‍ය ආදායම් වියදම් විතරමයි යන්නේ. වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ පටන් ගන්නේ ආදායම් ප්‍රකාශයේ අවසාන ශේෂය වෙන ශුද්ධ ලාභයෙන් නැත්නම් සමාගමක ගත්තොත් බදු පසු ලාභයෙන්. සමාගමක් බදු ගෙවන හින්දා ශුද්ධ ලාභයට බදු ගැලපීම් කරාට පස්සේ එන බදු පසු ලාභයෙන් තමයි දෙවෙනි ස්ටේට්මන්ට් එක එහෙම නැත්නම් වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. දැනට ඔයගොල්ලෝ මතක තියාගන්න සාමාන්‍ය ආදායම් සහ වියදම් ආදායම් ප්‍රකාශයේ ප්‍රාග්ධනගණීය ආදායම් සහ වියදම් වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයක් තමයි අපි සටහන් කරන්නේ. එතකොට ඊට අමතරව වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ තෝරාගත් සමහර ගණුදෙනු අපේ ගිණුම් කරන ප්‍රමිතීන් වල සඳහන් වන පරිදි අපිට සටහන් කරන්න වෙනවා. එතකොට මේ විස්තරාත්මක ආදායම් ප්‍රකාශය එක්ක තනි ප්‍රකාශයක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් එකම ස්ටේට්මන්ට් එකේ කන්ටිනියු වෙන විදිහට. එතකොට බදුපසු ලාභය හොයලා ඒකම ඉස්සරහට අරගෙන ඒකින් අර ප්‍රාග්ධන ගණය සහ ස්ටෑන්ඩඩ් එකේ කියලා තියෙන සමහර ගැළපී කරලා අවසානයේ විස්තරාත්මක ආදායම් කියන එක හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ටේට්මන්ට් දෙකකට පළවෙනි එකේ ස්ටේට්මන්ට් එක අපි හදනවා ආදායම් ප්‍රකාශ කළා. ඒක ඔය ස්ටේට්මන්ට් දෙකකට හදන එක තමයි බොහෝ ව්‍යාපාර කරන්නේ. පළවෙනි එක ආදායම් ප්‍රකාශය හැටියට හදනවා. ඒකේ අවසාන උත්තරය බදු පසු ලාභය. ඊළඟට දෙවෙනි ස්ටේට්මන්ට් එක අපි පටන් ගන්නවා බදු පසු ලාභයෙන්. ඒකේ අවසාන උත්තරය මුළු විස්තරාත්මක ආදායම් කියලා. අපි ගානක් හදනකොට ඔයගොල්ලන්ට ඒක තේරෙයි. ඒකට මේවා තමයි සාමාන්‍යයෙන් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ ලියවෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ඔක්කොම පළවෙනි ස්ටේට්මන්ට් එකේ සීලුම ආදායම් සහ වියදම් වෙනවා. එතකොට ඒකට අදාළව ආදායම් පළවෙනි අංක 1 කියලා තියෙන ආදායම් කියන්නේ. ඒතර ඔක්කොම ආදායම් වෙනවා. ඊළඟට අංක 2 මූල පිරිවැය බෙදා හැරීමේ පිරිවැය පරිපාලන වියදම් සමාගමන නිසා බදු වියදම් තියෙනවා. ඊළඟට විස්තරාත්මක ආදායම් තමයි ඊළඟට එන්න ඕනේ. අපි ගානක් හදනකොට ටික බලමු. ඊළඟට සමාගමක අපි විශේෂයෙන්ම තවත් හදනවා තනි ව්‍යාපාරයකට උනන් හදන්න පුළුවන් මේ හදන්න බෑ කියලා කියන්නේ ස්කන්ධයේ වෙනස් වීම ප්‍රකාශය. ඒක තනි ව්‍යාපාරයක කම්ප්ලෙක්සිටි එක අඩුයි හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ් ස්කන්ධය කියලා එහෙම නැත්නම් ඉන්කම් කියලා තියෙන ප්‍රාග්ධනික විතරයි නිසා ආයි එක වෙනස් වීම කියලා අපිට වෙනම කියන්නේ account එක දිහා බැලුවම අපිට කියන්න පුළුවන්. නමුත් සමාගමක ගොඩාක් සංකීර්ණ ගණුදෙනු තියෙන නිසා ගොඩක් වෙලාවට එහෙම වෙනමම ස්ටේට්මන්ට් එකක් හදනවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශය නැත්නම් ස්කන්ධය වෙනස් වීම ප්‍රකාශය කියලා. එතන ඒකෙදි පෙන්නන්නේ දැන් සමාගමක ස්කන්ධය එහෙම නැත්නම් හිමිකම් කියනකොට ප්‍රකාශිත ප්‍රාග්ධන්‍ය සහ සංචිත තියෙනවා. ඒතර සංචිතය ගත්තාම එක සංචිතය නෙමෙයි සංචිත කිහිපයක් තියෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ප්‍රකාශිත ප්‍රාග්ධන්‍ය සහ සංචිත ශේෂයන් වල ආරම්භයේ තිබ්බේ කීයද? වර්ෂය තුල මොනවාද වෙච්ච වෙනස්කම්? වර්ෂය අවසානයේ ශේෂය කීයද? දැන් ඔන්න ඔය ඒක හොයන එක තමයි ඔය ස්කන්ධය වෙනස් වීම ප්‍රකාශයෙන් අපි කරනු ලබන්නේ. එතකොට මේක අපි හදන වෙලාවට ඔයගොල්ලන්ට තේරෙයි දැන් මේක නිකන් දලා අදහසක් විතරක් කරගන්න. ඊළඟට තව ස්ටේට්මන්ට් එකක් අපි හදනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ගානක් හදද්දී ඔයගොල්ලන්ට මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ගානත් එක්කම හදන්න අවශ්‍යතාවය නැහැ. හැබැයි වෙනමම ගානක් එන්න පුළුවන් පේපර් එකේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් හදන්න කියලා. ඒක සාමාන්‍ය මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියන පාඩම අපි වෙනමම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මුදල් සහ ලාභය කියලා කියන්නේ දෙකක්. සමහර වෙලාවට ලාභය කියන එක තියෙනවා. නමුත් මුදල් කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒ උදාහරණයක් ඇටියට ෂෙයා වීම කියලා අපි හඳුනා ගන්නවා ලාභ කිරීම. නමුත් ඒක අපි මුදලින් ගෙවන්නේ නැහැ. right?
ඒකට උපචිත වියදම් කියලා හඳුනගත්තට ඒවා මුදලින් ගෙවන්නේ නැහැ. ඒකට මුදලින් ගෙවුවේ නැති වුණාට අපි ඒවා හඳුන ගන්න වර්ෂයට අදාළ වියදම් හැටියට. නමුත් මුදල් කියලා කියන්නේ ඇත්තටම ෆිසිකල් කාසිහ නෝට්ටු වලින් ලැබුණු දේවල් සහ ගෙවුව දේවල්. එක්ක බැංකුවට ලැබුණු දේවල් සහ ගෙවුව දේවල්. එතකොට ඒක වෙනමම ස්ටේට්මන්ට් එකක් හැටියට අපි හදන්න ඕනේ. ඒක ක්‍රියාකාරකම් තුනක් යටතේ මෙහෙයුම් ක්‍රියාකාරකම්, ආයෝජන ක්‍රියාකාරකම්, මූල ක්‍රියාකාරකම් කියලා හෙඩින්ස් තුනක් යටතේ අපිට ලැබුණු මුදල් සහ අපි කිව්ව මුදල් අයිඩෙන්ටිෆයි කරගෙන හදනවා. ඒකට වෙනම ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා ලංකා ගෙනුම් කර ප්‍රමිතාංක 7 කියලා. ඒක යටතේ අපි සකස් කරන්න ඕනේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය. අවසාන වශයෙන් මූල්‍ය ප්‍රකාශ වලට අදාළව සමහර අපි හදන මේන් ස්ටේට්මන්ට් එකේ තියෙන අයිටම් වලට අපි සටහන් දෙනවා. දැන් උදාහරණයක් හැටියට සමාගමක ගනුදෙනු විශාල ප්‍රමාණයක් වෙන සංකීර්ණ ගනුදෙනු වෙනවා. එතකොට ඒවා අපිට අවශ්‍ය විස්තර ලබා දීම සඳහා සමහර වෙලාවට අපි වෙනමම නෝට් එකක් දෙනවා. ඒ නෝට් එක ගත්තාම ඒවා තමයි ඔය ගිණුම් කරන සටහන් කියලා කියන්නේ. ඊට අමතරව ගිණුම් කරන ප්‍රතිපත්ති කියලා කියන්නේ එක එක ආයතනයේ විවිධ ගිණුම් කරන ප්‍රතිපත්ති අනුගමනය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ඒක හරියට නිකන් අපි වැඩ කරන බැංකුවේ සාමාන්‍යයෙන් තියෙන ප්‍රතිපත්ති වෙන්න පුළුවන්. බැංකුවකට සේවකයෙක් බඳවා ගැනීමේදී අපි අනුගමනය කරන ප්‍රතිපත්තිය. ඒත් අපි කියන්නේ O level සමත්. එහෙම නැත්නම් A level සමත්. ඒක තමයි මිනිමම් ක්වොලිෆිකේෂන් එක. ඒ වගේ එක එක ආයතනවල ප්‍රතිපත්ති තියෙනවා. right? සමහර ආයතනවල මිනිස්සු රිටයර් වෙනවා අවුරුදු 55න්. සමහර ආයතනවල අවුරුදු 60න්. ඒකට ඒගොල්ලෝගේ අදාළ ගිණුම් කරන ප්‍රතිපත්තිය තමයි ඒ ප්‍රතිපත්තිය වගේ ගිණුම් හදනකොටත් අපි අනුගමනය කරන ප්‍රතිපත්තියක් තියෙනවා. එතකොට දැන් උදාහරණයක් හැටියට ෂෙයා වීම ගත්තාම මෝටර රථ සමහර ආයතන හීනවන ශේෂ ක්‍රමයට කරනවා. සමහර ආයතන සරල මාර්ග ක්‍රමයට කරනවා. මෝටර රථ වලට සමහර අය 25ක් ෂෙයා කරනවා. සමහර අය 10% ගාන ෂෙයා කරනවා. සමහර අය 5% කරන්න පුළුවන්. ඒතකොට මේ එක එක්කිනා ගිණුම් කරන ප්‍රතිපත්තිය. අඩමාන ණය වෙන් කිරීම සමහර ආයතන 10%ක් කරන්න පුළුවන් ණය ගැතියන්නේ. සමහර අය 2% කරන්න පුළුවන් ණය ගැතියන්නේ. ඒතකොට මේ වගේ සමහර අය වෙන් නොකරම ඉන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝගේ ගිණුම් කරන ප්‍රතිපත්ති. ඔන්න ඔය ගිණුම් කරන ප්‍රතිපත්තිත් අපි මූල්‍ය ප්‍රකාශ එක්ක වෙනමම පෙන්වන්න ඕනේ. මූල්‍ය ප්‍රකාශයත් එක්ක වෙනමම පෙන්වන්න ඕනේ. right. මේ තියෙන්නේ සරල ආකෘතියින් දීලා මේවා ගැන එච්චර ලොකුවට වොරි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුව තමයි අපි සමාගමක මූල්‍ය ප්‍රකාශ කියලා අපි ඉගෙන ගන්නේ බැංකුවක මූල්‍ය ප්‍රකාශ. ඒක නිසා මේ මූල්‍ය ප්‍රකාශ ආකෘතියින් පිළිබඳ ලොකුවට වොරි වීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි බැංකුවක මූල්‍ය ප්‍රකාශ ආකෘතියින් තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ. මොකද සමාගම ගිණුම් කියලා ඔයගොල්ලන්ට එන්නේ බැංකුවක ගාන. බැංකුවක අවසාන ගිණුම් හදන්න ඕන ගාන. නමුත් මේ නිකම් බලාගෙන යන්න මේ තියෙන වත්කම් ඒකට ජංගම නොවන වත්කම් ජංගම වත්කම් තියෙනවා. ඊළඟට ස්කන්ධය එහෙම නැත්නම් ප්‍රකාශිත ප්‍රාග්ධන සංචිත තියෙනවා. සංචිත වලට පේනවා ඇති ප්‍රත්‍යය ගන්න සංචිතය පොදු සංචිතය රඳවාගත ලාභ කියලා විවිධ සංචිත තියෙන්න පුළුවන්. ඊළඟට වගකීම් කැලි ටිකක් දීලා තියෙනවා. ජංගම නොවන වගකීම් වලට දීර්ඝකාලීන ණය ණය කර දීර්ඝකාලීන ප්‍රතිපාදන ජංගම වගකීම් වලට වෙනස් සහ නිකුත් ගෙවිය යුතු දේ ප්‍රවර්තන බදු වගකීම් ඊළඟට මේ තියෙන සාමාන්‍ය විල්ද ව්‍යාපාරයක විස්තරාත්මක ආදායම් ප්‍රකාශය මේකේ ආකෘතින් දෙකක් හැටියට දීලා තියෙන්නේ ආදායම් ප්‍රකාශය වෙනමයි වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය වෙනමයි හැටියට අවුරුදු දෙකක් කම්පෙයාර් කරලා මම විස්තර කරන්න යන්නේ නැහැ එකිනෙක. එතකොට මේ තියෙන්නේ දැන් මේ ආදායම් ප්‍රකාශයේ අන්තිම උත්තරයේ බදුපසු ලාභය. බදුපසු ලාභයෙන් පටන් අරගන්නවා මේ දෙවෙනි ස්ටේට්මන්ට් එක වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඒතර ඒකට අපි ගැලපීම් කරන්නේ විශේෂයෙන් ප්‍රාග්ධන ගණයේ අයිටම සහ
අපේ ස්ටෑන්ඩඩ් වල කියලා තියෙනවා වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයෙන්ම අදාළ ගැළපීම් සිදු කරන්න කියලා. ඒ වගේ අයිටම් තමයි මේකට ගන්න. අපි බලමු ඉස්සරහට කොහොමද ඒව කරන්න කියලා. මේ තියෙන්නේ ස්කන්ධයේ එහෙම නැත්නම් හිමිකම් වෙනස් වීම ප්‍රකාශය වර්ෂයේ ආරම්භයෙන් පටන් අරගෙන එතකොට මෙතන තියෙන සාමාන්‍ය කොටස් ඊළඟට කොහොම සංචිත ටික තියෙනවා. වර්ෂයේ ආරම්භයෙන් පටන් අරගෙන වර්ෂයේ අවසානයේ කොහොමද ශේෂය ඇතිලා තියෙන්නේ කියලා අපි පෙන්වන්න ඕනේ මේ ස්කන්ධයේ වෙනස් වීම ප්‍රකාශය. right. එතකොට ඔය මම ඉතුරු කොටසට යන්න ඉස්සෙල්ලා මොන හරි ගැටලු තියෙනවද කියලා ඕගොල්ලන්ගෙන් දැනගන්න කැමතියි. අපි මොකද සමාගමක අවසාන ගිණුම් කතා කරන්නේ යන්නේ නැහැ. මොකද විභාගෙට සමාගමක අවසාන ගිණුම් කියලා එන්නේ කෙලින්ම බැංකුවක අවසාන ගිණුම් සකස් කිරීම තමයි එන්නේ. අපිට පුළුවන් ද බැංකුවක අවසාන ගිණුම් සකස් කිරීම පාඩම පටන් ගන්න. ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. සමහර ටෙක්නිකල් වචන එකපාරටම ඔලුවට වදින්න නැති වෙන්න පුළුවන්. ඒක එච්චර ගණන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඕනම දෙයක් ටික දවසක් යන්න ඕනේ ඒක ඔලුවට වදින්න. දැන් ඔයගොල්ලෝ මතක කරගත්තොත් එහෙම ඔයගොල්ලෝ මුලින්ම වාහනයක් පදින්න ගත්ත දවස එහෙම නැත්නම් මෝටර් සයිකලයක් පදින්න ගත්ත මුලින්ම අමාරුයි. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ වාහනේ පදිනවා කියලාවත් තේරෙන්නේ නැහැ. right. දැන් නම් ඔටෝ ගියේ හින්දා ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මැනුවල් එකක් පදිනවා නම් ඉස්සර මුලින්ම ගියර් එක හිතලා තමයි දාන්නේ. ඔන්න ෆස්ට් එකට දැම්මා කියලා. නමුත් දැන් කාලයක් ගියාට පස්සේ ඒක ඉබේම ගියර්ස් ටික වැටෙනවා. right. එහෙනම් අපි බැංකුවක අවසාන ගිණුම් සකස් කිරීම කොටසට යමු. මට මේකෙදී ඔයගොල්ලෝගේ පැමිණීම සහ ඔයගොල්ලෝ මේකේ සිටීම ඉතාම වැදගත්. right. 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 අපි පටන් ගන්නවා එහෙනම් අපි සියලු දෙනාම තම තමන්ගේ ආගම අනුකූලව ආගම සීකරලා අපි පටන් ගමු. මේක තමයි කම්පල්සරි ක්වෙස්චන් එක. බැංකුවක මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම. right. ලකුණු 25ක් 30ක් අතර කම්පල්සරි ක්වෙස්චන් එකක්. ඒකට මේකේ මම අවුට්සෙට් එකේ කියන්නේ පටන් ගන්නකොට මම කැමති කියන්න ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මම අර ගිය සතියේත් කිව්වා සාමාන්‍යයෙන් අපේ ඔය රිවිෂන් ක්ලාසස් වලට නම් එනකොට ගොඩක් කට්ටියට මේ පාඩම උගන්වලා නැහැ. ඒකට අපි කෙලින්ම ගානක් හදන්න ගියාම ඒ ළමයිගේ ෆිසිකලි එහෙම දකින්නකොට ගොඩක් කට්ටියගේ මූණවල කළු වෙනවා. හේතුව ඒගොල්ලෝ තියරි කොටස් මේක කරලා නැහැ. දැන් ගානක් එකපාරට හදන්න බෑනේ. යම් දේවල් වචන දන්නේ නැතුව කොහොමද කරන්නේ කියලා දන්නේ නැතුව ගැළපිලි කරන්නේ කොහොමද කියලා දන්නේ නැතුව. right. හැබැයි අපේ ළමයි දැන් මම මේ ගියේ සතියේ ඉරිදා මම ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කෝස් එකක මොඩියුල් එකක් කරනවා. ඒතකොට ඒ ළමයි කිව්වා එයා කමෙන්ට් එකක් දාලා තිබ්බ මගේ වෙන කොටසක් කරනකොට එයා මගේ A level වලට මේ ආර්ට් කරේ කියලා. එයාත් ඇවිල්ලා එයා බැංකුවක මූල්‍ය ප්‍රකාශ අවසාන ගාන කරා. මේ accounts පාස් වුණා B එකක් ඇතුව. සර් මුලින්දම කියලා දුන්නා කියලා හරි හොඳ මේකක් කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඒක තමයි මට කියන්න ඕන වෙලා තියෙන්නේ. මේක ඔයගොල්ලෝ මාත් එක්ක දිගටම ඉන්නවනම් මේ ගානත් හරිම ලේසි. ඔයගොල්ලන්ට හරිම ලේසි. අපි විභාගයේ ફોකස් කරලා මම මේ ගාන උගන්වනවා. අවශ්‍ය මිනිමම් කරුණු ටික දැනගන්න. ඒකට සාමාන්‍යයෙන් අපි ගානක් හැටියට බැලුවොත් එහෙම බැංකුවක මූල්‍ය ප්‍රකාශ ගානක් හදන්න දැන් accounting වල තියෙන ඉහළම විභාගය ලංකාවේ වරලත් ගණකාධිකරණ ආයතන වලට අදාළ විභාග. right. උට වරලත් ගණකාධිකරණ ආයතන වලට අදාළ විභාගවල වත් බැංකුවක මූල්‍ය ප්‍රකාශ අවසාන ගිණුම් කතා කරන්නේ නැත. right. ඉතින් ඒකින්ද මාස 5ක් වගේ කෙටි කාලයකදී මෙහිම බැංකුවක අවසාන ගිණුම් සකස් කිරීම වගේ පාඩමක් විශේෂයෙන්ම මේ බොහොම මිනිමම් accounting knowledge එකක් තියෙන කෙනෙක් එක්ක කතා කරන එක ලොකු challenge එකක්. right. accounting knowledge එකක් තියෙන කෙනෙක් එක්ක කතා කරන එකත් challenge එකක්. නමුත් දැන් මෙතන සමහරු ඉන්නවා accounting knowledge එක නැති අපි හදාගෙන ආපු තැනකට ඇවිල්ලා තියෙන කට්ටිය. ඒක තවත් එහාට ගිය challenge එකක්. හැබැයි මම still කියනවා
ඔගොල්ලෝ මාත් එක්ක ඉන්නවනේ මොකද අපේ පාසින් රේට් එක ඉතා ඉහළ ප්‍රතිශතයක් අපේ පන්තිලා IBSL ආයතන පැමිණෙන කට්ටිය මේ විෂය සම්බන්ධයෙන් ඔගොල්ලෝ මාත් එක්ක ඉන්නවනම් හරියට මේ ගාන හදලා සම්පූර්ණයෙන් ලකුණු 25න් 25ම ගැනීමේ හැකියාවක් තියෙනවා right ඒක නිසා මේ ගාන මේ රියැලිටි එක ගත්තාම අමාරු නමුත් අපි ඒක ලේසි කරගෙන අපේ විදියට අපි ගාන හදාගමු දැන් ගිය සතියේ කිව්වා වගේ බැංකුවක මූල්‍ය දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න 50ක් ඉන්නවනම් 50ටම බෑ මේ බැංකුවක අවසාන ගිණුම් ගණන් හදන්න. හේතුව එතන යම් තෝරගත්ත කොටසකට විතරයි මේක පුළුවන්. 4 දෙනෙක් 5 දෙනෙකුට විතරයි. හැමෝටම බෑ මේක මේ වගේ දේවල් even බැංකයක ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න කට්ටිය ටිකක් චැලෙන්ජ් එකක්. ඒක නිසා මේ ඔක්කොම බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නේ එහෙම කොච්චර අමාරු වුණත් ඔයගොල්ලෝ මාත් එක්ක හරියට මම කියන විදිහට මේක ඉගෙන ගන්නවා නම් මේක තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ලේසිම ගාන කියලා මම කියනවා. ඒ ගැරන්ටි එක මම දෙනවා. ඒ ගැරන්ටි එකත් එක්ක අපි මේ පාඩම පටන් ගමු. right. මට ඔයගොල්ලන්ගේ සහයෝගය අවශ්‍ය. සහයෝගය දෙන්න පුළුවන් මම කියන දේවල් කරලා සහ හැමදේම පන්තියට පැමිණිලා සහ මම මේ පන්තියේදී හදන ගණන් නැවත හදන්න. එහෙම නැවත හැදුවාට පස්සේ ඔයගොල්ලන්ට මේක හොඳට ප්‍රැක්ටිකලි අපි එන්න පුළුවන් උපරිම මට්ටමේ ගානකට අදාළ ගැළපෙදි අපි මෙතනදී සාකච්ඡා කරමු. right අපි පටන් ගන්න ඕන. එතකොට බැංකුවක මූල්‍ය ප්‍රකාශන හදන්න අදාළව දැන් බැංකුවක් සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයකට වඩා වෙනස්. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයකට වඩා බැංකුවක කටයුතු සහ කාර්යයන් කෙරෙන විදිය වෙනස්. ඒත් එහෙම බැලුවහම බැංකු අර අපිට සමාගමක මූල්‍ය ප්‍රකාශ හදන්න කියලා ආකෘතීන් දීලා තිබ්බනේ ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක එකේ. ඒකට ඒකේ තියෙන ආකෘතීන්ම බැංකුවක් මූල්‍ය ප්‍රකාශ හදද්දී පාවිච්චි කරන්නේ නැහැ. බැංකුවක් හරි සෙන්සිටිව්. ආර්ථිකයක නිකන් අපි කියන්නේ පිලර්ස් කියලා. නිකන් ආර්ථිකයක කණු. මේ දවස්වල හොඳටම ඒක තේරෙනවා ඇති. දැන් මිනිස්සුන්ට අමාරු වෙනකොට මොනටෝරියම් ලෝන්ස් දෙනවා. මේ වගේ ලොකු මේ බැංකුව ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු කරන බැංකුව හරහා. right? ඒක විවිධ සහන දෙනවා. දැන් උදාහරණයකට ෆොරින් කරන්සි ලංකාවට ගෙන්නගෙන බැංකුව කරා තමයි දෙනවා. ඒගොල්ලන්ට එන හැම රුපියල ඩොලර් එකට රුපියල් 2ක් වැඩිපුර දෙනවා. තව ස්පෙෂල් ඩිපොසිට් රේට් එකක් දීලා තිබ්බා. right පහුගිය කාලේ ඩිපොසිට් කරාම ෆොරින් කරන්සි ස්පෙෂල් රේට් එකක් දීලා තිබ්බා වැඩිපුර. ඒ හැම දෙයක්ම කරන්නේ මේ බැංකුව හරහා. ඒකට බැංකු රටේ ආර්ථිකයේ මුදල් වැඩි කරන්න ඕන නම් බැංකුව හරහා ඒක කරන්න පුළුවන්. මුදල් අඩු කරන්න ඕන නම් ඒ විදිහට කරන්න පුළුවන්. පොලි අනුපාත වැඩි අඩු කිරීම මේ ඔක්කොම කරන්නේ බැංකුව හරහා. ඊට අමතරව බැංකුවක බැලන්ස් ෂීට් එක අනිත් ආයතන වලට වඩා ගොඩාක් ලොකුයි. ඔයගොල්ලෝ දැකලා ඇති සාමාන්‍යයෙන් හැම බැංකුවක්ම අපේ රජයේ බැංකු දෙක ගත්තම People's Bank එකේ BOC ඊට අමතරව NSB ওই තුනේම දැන් මම හිතන්නේ total assets ගාන ට්‍රිලියන් 3ක් විතර වගේ ඇති. right? ඒක ගිහිලා දැන් ට්‍රිලියන් 3ක් ඇති. ඒකට අනිත් බැංකු ප්‍රයිවට් බැංක්ස් ගත්තත් බොහෝ බැංකු වල බැලන්ස් ෂීට් එක 1 ට්‍රිලියන් එකක් පැනලා ඇති. right? එතකොට සමහරවිට ට්‍රිලියන 2කට ලං වෙලා ඇති. right? එතකොට බැංකු සාමාන්‍ය සයිස් බලතෙන්ම ඕපන් කරපු බැංකුවක් ගත්තත් මෑත කාලේදී ඕපන් කරපු බැංකුවක් වැඩි අවුරුදු 10ක් 15ක් නැති බැංකුවක් ගත්තත් ඒගොල්ලෝගේ බැලන්ස් ෂීට් එක බිලියන 50 පෙන්නලා ඇති. හැබැයි සාමාන්‍ය ආයතන බලන්නේ ඒගොල්ලෝගේ ලංකාවේ තියෙන ලොකුම කම්පැනිස් ගත්තත් ඒගොල්ලෝ බිලියන 300ක්වත් නැතුව ඇති ටෝටල් බැලන්ස් ෂීට් එක. ඇසෙට්ස් ගන්න. බැංකුව වල බැලන්ස් ෂීට් එක ලොකුයි. ඒකට හේතුව තමයි බැංකුව වලට දැන් ඕනම ආයතනයකට සල්ලි දාන්න පුළුවන් විවිධ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අයිතිකරු සල්ලි දාන්න ඕනේ. එහෙම නැත්නම් ණයට ගන්න ඕනේ. ඒතර සාමාන්‍ය ආයතනයකට එක්කෝ සල්ලි අයිතිකරු දාන්න ඕනේ නැත්නම් ණයට ගන්න ඕනේ. හැබැයි බැංකුවට ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි අයිතිකරු දාන එක, දෙවෙනි එක ණයට ගන්න එක, තුන්වෙනි එක තව එකක් දීලා තිනවා බැංකුවකට සාමාන්‍ය මහ ජනතාවගෙන් ඩිපොසිට්ස් ගන්න. එතකොට බැංකුවක ඇසෙට්ස් බැංකුව අරගෙන තියෙන්නේ
මෙන්න මේ සාමාන්‍ය ජනතාවගේ සල්ලි වලින්. ඒතර බැංකුවක බැලන්ස් ෂීට් එක ලොකු වෙලා තියෙන එක පැත්තකින් ඇසෙට්ස් ගන්න වැඩි වෙනවා වගේ අනිත් පැත්තෙන් ලයබිලිටි ගන්න වැඩි ලයබිලිටි වලින් එහෙම නැත්නම් බැංකුවක ඇසෙට්ස් ගොඩාක් ෆයිනෑන්ස් කරලා තින්නේ අයිතිකාරයන්ගේ සල්ලි වලින් නෙමෙයි අයිතිකාරයන්ගේ සල්ලි ඕන 10%ක් ඇති. ඊටු 90%ම සල්ලි දාලා තියෙන ඩිපොසිට් හෝල්ඩර්ස්ලාගේ සල්ලි. ඒකට බැංකුවක ඔන්නෝය කිව්ව කරුණු හින්දා හරිම සෙන්සිටිව් මහ ජනතාවගේ ට්‍රස්ට් එක තියෙන. ඒකට බැංකුවක මූල්‍ය ප්‍රකාශ හදද්දී නැත්නම් ෆයිනල් accounts හදද්දී ඒක අර සාමාන්‍ය ව්‍යාපාරයකින් වෙනස් වෙන්න ඕනේ. ඒක ප්‍රසන්ට් වෙන්නත් ඕනේ වෙනම විදියකට. මිනිස්සුන්ට තේරුම් ගන්න පහසු වෙන විදියකට. මේක නිසා බැංකුවක මූල්‍ය ප්‍රකාශ හදන ෆෝමැට් එක හදන ක්‍රමය ශ්‍රී ලංකා මහ බැංකුව වරලත් ගණකාධිකරණ ආයතනයත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ ඩිරෙක්ටිව් එකක් දීලා තිනවා බැංකුව වලට මෙන්න මේ විදිහට හදන්න කියලා. එතකොට අන්තිමට දීලා තියෙන ඩිරෙක්ටිව් එක ගත්තොත් 19 අංක 2 දරන ඩිරෙක්ටිව් එක ඊට පස්සේ සමහර පොඩි වෙනස්කම් වෙන්නේ නැති. නමුත් මෙන්න මේකේ තමයි බැංකුවක මූල්‍ය ප්‍රකාශ වල ෆෝමැට් එක ඩිස්ක්‍රයිබ් කරලා තියෙන්නේ මේ විදිහට තමයි හදන්න ඕනේ කියලා. රයිට්? එතකොට අපි බලමු මොකද්ද ඒගොල්ලෝ දීලා තියෙන ෆෝමැට් එක කියලා. right මේ තියෙන්නේ බැංකුවක මම අපේ ප්‍රධාන ස්ටේට්මන්ට් එක තමයි විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඒක කෑලි දෙකකට හදනවා කියලා. ආදායම් ප්‍රකාශය, සාමාන්‍ය ආදායම් ප්‍රකාශය. ඊළඟට දෙවෙනුව ඇති මේකේ පස්සේ තාම ආදායම් ප්‍රකාශනේ මේ තියෙන්නේ විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. right. එතකොට බැංකුවක ආදායම් ප්‍රකාශය උගලන්ට පේන්නේ ස්ලයිඩ්ස් 4ක් විතර ගියා. මේ වගේ ස්ලයිඩ් එකක් තියෙනවා, දෙකක් තියෙනවා, ඊළඟට තුනක් තියෙනවා, හතරක් තියෙනවා. right. එතකොට අපිට ඕන ෆෝමැට් එකකට මේ ආදායම් ප්‍රකාශය රූල් කරගන්න බෑ. ඒකට ඔයගොල්ලෝ පොතක් අරගෙන දැන් මම කියන සමහර දේවල් ලියා ගන්න ඕනේ. ඒතර මම කියන පළවෙනි එක තමයි අපි බැංකුවක මූල්‍ය ප්‍රකාශ සම්බන්ධ ගාණක් හදනකොට මුලින්ම රූල් කරගන්න වෙනවා අවශ්‍ය ආකෘති. එතකොට පළවෙනි ආකෘතිය තමයි ආදායම් ප්‍රකාශ. ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ලියා ගන්න පොතේ මෙන්න මේ විදිහට අපිට රූල් කරගන්න වෙනවා ඉස්සෙල්ලම ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය රූල් කරගන්න වෙනවා. ඊළඟට අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය රූල් කරගන්න වෙනවා. අර ආදායම් ප්‍රකාශය කිව්ව තැන ලියා ගන්න ඉරි කැලක් ගහලා කටපාඩමින්. ඒකට ඒකට ඔප්ෂන් එකක් නැහැ. ඒකේ තියෙන අයිටම අපිට කටපාඩම් කරලා සම්පූර්ණයෙන් මේ රූල් කරගන්න වෙනවා. දැන් උදාහරණයක් ඇටියට මේකේ පළවෙනි කොටසේ ආදායම් ප්‍රකාශය තියෙනවා පොලි ආදායම්. දෙවනුව තියෙන පොලි වියදම. ඊළඟ සුද්ධ පොලි ආදායම්. මේක කටපාඩමින් රූල් කරගන්න වෙනවා. මෙච්චර නෙමෙයි තව පල්ලෙහාට තියෙනවා. මුලින්ම රූල් කරගන්න වෙනවා ආදායම් ප්‍රකාශය කටපාඩමින්. දෙවනුව රූල් කරගන්න වෙනවා අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඒකට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉඳ තියන්න විතරයි තියෙන්නේ. ඊළඟට රූල් කරගන්න වෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය.
ඊළඟට අපිට රූල් කරගන්න වෙනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. දැන් අපි රූල් කරගන්නකොට දැන් මේකේ මම ෆෝමැට් එකේ නේ අවුරුදු දෙකක් දීලා තිනවා. ඔයගොල්ලෝ විභාගයට හදන ගානක අවුරුදු දෙකක් දෙන්නේ නැහැ. එක අවුරුද්දයි දෙන්නේ. ඒක අපි සාමාන්‍ය එක කොලම් එකයි තියෙන්නේ. 19 එහෙම නැත්නම් 20 එහෙම නැත්නම් 21. right? දැන් අපි පළවෙනි කාර්යය ආදායම් ප්‍රකාශය කටපාඩමින් මතක තියාගන්නයි කියන්නේ. ඒතර ඒක මම ඕගොල්ලොන්ගෙන් ඉල්ලීමක් කරනවා පළවෙනි මේ අයිටම 6 මතක තියාගන්න කියලා. මතක තියාගන්නත් ලේසි. දෙලින් එක තියෙන්නේ ABC මොකක් හරි බැංකුව ආදායම් ප්‍රකාශය. කවදා හරි දිනෙන් අවසන් වර්ෂය සඳහා. එතකොට 2021 නම් 21, 20 නම් 20, 19 නම් 19. ඒතර පළවෙනි අයිටම 6 මතක තියාගන්න ලේසි. 1 පොලි ආදායම, 2 පොලි වියදම, 3 සුද්ධ පොලි ආදායම, 4 ගාස්තුව කොමිස් ආදායම, ගාස්තුව කොමිස් වියදම, සුද්ධ ගාස්තුව කොමිස් ආදායම. අයම මතක තියාගන්න ලේසි. මං ඉල්ලීමක් කරනවා විනාඩියක් දෙකක් දෙන්න. මේ වෙලාවෙම අපි මතක තියාගමු. එතකොට ලේසි. හරිද? මතක තියාගත්තා නම් ඕකේ කියලා කියන්න බලන්න chat box එකේ. right. කවුරු හරි එක්කෙනෙක් ඉදිරියපත් වෙලා කියන්න බලන්න ඔය අයිටම 6. නැත්නම් මයික් එක ඔන් කරලා ඔක්කොමලා මාත් එක්ක කියන්න බලන්න ඔය අයිටම 6. මයික් එක ඔන් කරන්න කියලා මම 1 2 3 කියලා කිව්වට පස්සේ මාත් එක්ක කියන්න. ඔන් කරලා ඉන්න 1 2 3 කියලා කිව්වට පස්සේ කියන්න ඕනේ මාත් එක්ක. ඔන්න 1 2 3 Poliadai, 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 right right okay එතකොට ඔය ඔච්චර ලේසි වෙන්නේ නැහැ ඉතුරු අයිටම් ටික right ඔච්චර ලේසි වෙන්නේ නැහැ බලමු ඉතුරු අයිටම් වලට ගිහිල්ලා බොහොම හොඳයි right අපි එතකොට අදම මේක පාඩම් කරලා ඉවර කරගන්න ඕනේ එතකොට ඔයගොල්ලන්ට ඉස්සරහට පාඩම් කරන්න දෙයක් නැහැ right එතකොට අපි කටපාඩමින් මෙන්න මේ ආදායම් ප්‍රකාශයේ තියෙන අයිටම් මතක තියාගන්න ඕනේ එතකොට ඔයගොල්ලන්ට විභාගෙදී මුලින්ම ආදායම් ප්‍රකාශය රූල් කරලා මේ අයිටම් ටිකත් ඒකේ රූල් කරනවා. ෆිගර්ස් විතරයි අපි දාන්නේ නැත්තේ. මොකද මේ ෆෝමැට් එක වෙනස් වෙන්නේ නැති ඉන්න. හැබැයි ඒක නෑ වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට, මූල්‍යදත්ත ප්‍රකාශයට සහ හිමිකම් වෙනස් ප්‍රකාශයට එහෙම කටපාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නෑ. ඒක නිකන් අපි හිස් ෆෝමැට් එක අදාළ හෙඩින් ටික දාගන්න විතරයි තියෙන්නේ. හැබැයි ආදායම් ප්‍රකාශයට මම කිව්ව වැඩේ කරන්න වෙනවා. එතකොට දැන් මේ 6 මතක තියාගෙන ඊළඟ එකට ගියාම ආයි මේ 6 අමතක කරන්නත් බෑ. right? හරි. අපි බලමු ඊළඟ ටිකට ගිහිල්ලා එන්න. එතකොට මම මේකේ පටන් අරන් තියෙන්නේ මේක එක මේ ස්ලයිඩ් එකකට ඔක්කොම ටික ගන්න බැරි හින්දා තමයි මේ දෙවෙනි එකට දාලා තියෙන්නේ. මෙතන සුද්ධ ගාස්තු කොමිස ආදායමෙන් තමයි පටන් අරන් තියෙන්නේ. ඊළඟ තව අයිටම 4ක් තියෙනවා.
right? ඒ අයිටම හතර තමයි දැන් අර අතන තියෙන්නේ අපේ සාමාන්‍යයෙන් බැංකුවක තියෙන මූලිකම ආදායම වෙන පොලී ආදායම පොලී වියදම ඊට අමතරව ගාස්තුව කොමිස් කියලා කියන්නේ ඔයගොල්ලෝගේ fee based income එක right? ඒක rocket science නෙමෙයි ඊට අමතරව මේකේ ඊළඟට තියෙන්නේ වෙනත් තියෙන ආදායම. එතන තියෙනවා සුද්ධ වෙළඳ ආදායම කියලා. නැත්නම් සුද්ධ වෙළඳ ලාභාලාභ. right? ඊළඟට මූල්‍යවත්කම් වලින් ආපු ප්‍රාග්ධන ලාභ. ඊළඟට තියෙන තව අයිතමයක් ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් වලින් ලාභ සහ ලාභ කියලා. right? අන්තිමට තියෙනවා සුද්ධ අනිකුත් මෙහෙයුම් ආදායම. මේක අපි එක පල්ලෙහාට එක දිගට රූල් කරගන්න ඕනේ. දැන් අපිට මේක ස්ලයිඩ් එකකට ඔක්කොම ටික ගේන්න බැරි හින්දා තමයි මම මෙහෙම කැඩි වලට කඩලා තියෙන්නේ. එතකොට ඒ අයිටම් හතරට යටින් මම දාලා තිනවා හෙඩින් එකක් මුළු මෙහෙයුම් ආදායම කියලා. ඒතර මුළු මෙහෙයුම් ආදායම යනු මේකේ තියෙන මේ අයිටම හතරයි සුද්ධ වෙළඳ ලාභ, මූල්‍යවත්කම් වලින් ප්‍රාග්ධන ලාභ, ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් වලින් ලාභ, සුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම් කියන අයිටම හතරේ එකතුව ප්ලස් උඩ තිබ්බනේ අයිටම 6ක අපිට හෙඩින් දෙකක එකතුවක් ආවා. ඒකක් තමයි සුද්ධ පොලී ආදායම. ඒ කියන්නේ පොලී ආදායමයි පොලී වියදම අතර වෙනස තමයි සුද්ධ පොලී ආදායම කියන්නේ. ඊළඟට ගාස්තුව කොමිස් ආදායමයි ගාස්තුව කොමිස් වියදම අතර වෙනස තිබ්බ සුද්ධ ගාස්තුව කොමිස් ආදායම කියලා. ඔන්න ඔය සුද්ධ අයිටම දෙක. සුද්ධ පොලී ආදායමයි සුද්ධ ගාස්තුව කොමිස් ආදායමයි මෙතන තියෙන මේ අයිටම හතරයි. එතන ඔක්කොම අයිටම 6ක එකතුවට අපි කියනවා මොකක් කියලාද? මුළු මෙහෙයුම් ආදායම කියලා. සුද්ධ පොලී ආදායමයි සුද්ධ ගාස්තුව කොමිස් ආදායමයි. ඒ දෙක ප්ලස් මෙතන තියෙනවනේ අයිටම හතරක්. සුද්ධ වෙළඳ ලාභ, මූල්‍යවත්කම් වලින් ප්‍රාග්ධන ලාභ. ඔන්න ඔය අයිටම හතර ඒ අයිටම 6ම එකතුවට අපි කියනවා මුළු මෙහෙයුම් ආදායම කියලා. එතන මුළු මෙහෙයුම් ආදායමෙන් අපි අඩු කරනවා හානි කරන එහෙම නැත්නම් අපහායන ලාභ වෙන් කිරීම. ඒක හරියට අර ණය ගැතියන්ගෙන් අඩමාන ණය වෙන් කිරීම අඩු කරනවා වගේ මෙතනදී අපි ප්‍රධානම අපේ වත්කම වෙච්ච ණය සහ අත්තිකාරම් තමයි බැංකුවක ප්‍රධාන වත්කම. අපි දීලා තියෙන ලෝන්ස්. ඔන්න ඔය ලෝන්ස් වලට අදාළ ප්‍රොවිෂන්ස් තමයි මේ හානි කරන එහෙම නැත්නම් අපහායන ලාභ කියලා කියන්නේ. ඒක අපි කොහොමද හදන්නේ ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒක අඩු කරාට පස්සේ ලැබෙන උත්තරයට අපි කියනවා සුද්ධ මෙහෙයුම් ආදායම. ඒතර මුළු මෙහෙයුම් ආදායම කියලා කියන්නේ සුද්ධ පොලී ආදායමයි සුද්ධ ගාස්තුව කොමිස් ආදායම ප්ලස් මෙතන උඩින්ම තියෙන අයිටම 4. ඒකට තමයි මුළු මෙහෙයුම් ආදායම කියලා කියන්නේ. ඒ අයිටම 6ම එකතු. ඒකෙන් අඩු කරාම හානි කරන එහෙම නැත්නම් අපහායන ලාභ ලැබෙන උත්තරයට අපි කියනවා සුද්ධ මෙහෙයුම් ආදායම කියලා. මම දැන් ඕගොල්ලෝගේ දැන් ඉල්ලීම කරන්නේ උඩ තිබ්බ අයිටම 6 මතක තියාගන්න ගමන් මෙතන තියෙනවා මුලින්ම අයිටම 4ක් ඊට පස්සේ එනවා හෙඩින් එක මුළු මෙහෙයුම් ආදායම කියලා. ඒකෙන් අඩු කරනවා හානි කරන එහෙම නැත්නම් අපහායන ලාභ. ඒක අඩු කරාට පස්සේ ලැබෙන උත්තරයට අපි කියනවා සුද්ධ මෙහෙයුම් ආදායම කියලා. ඔන්න ඕක දැම්මයි මතක තියාගන්න. හරි බලමු අපි විනාඩි 2-3ක් දෙන්නම්ම.
හරිද? දැන් මං කිව්වේ කො හොඳට අහගෙන ඉඳලා තියෙනවා කෙනෙක් අහන ආකෘති තුනම ලියා ගන්නවද කියලා. ඔව් ආදායම් ප්‍රකාශය ඊළඟට මම ඔයගොල්ලන්ට පෙන්නන වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඊළඟට හිමිකම් වෙනස අපි ආකෘති හතරක් තියෙනවා. බැංකුවක මූල්‍ය ප්‍රකාශ ගන්න හදද්දී. හැබැයි අපි කටපාඩමින් ලියන්නේ පළවෙනි එක විතරයි. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශය විතරයි. ආදායම් ප්‍රකාශය කියන්නේ මෙතන අපි කියන්නේ බැංකුවක පළවෙනි කොටස. ඒක විතරමයි කටපාඩමින් මතක තියාගන්න. අනිත් ඒවායේ තියෙනව කටපාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි? හරි. ඕගොල්ලෝ සූදානම්ද? මතකද? දැන් පළවෙනි 6 මතකද නැත්නම් ඊළඟට ආයි බලමුද අපි? ඔයගොල්ලන්ට මතක නම් පළවෙනි 6 පොලි ආදායම, පොලි වියදම, සුද්ධ පොලි ආදායම. ඊළඟ දෙවෙනි 3 ගාස්තු හා කොමිස් ආදායම, ගාස්තු හා කොමිස් වියදම, සුද්ධ ගාස්තු හා කොමිස් ආදායම. ඒකට පළවෙනි 6 ඉවරයි. ඊට පස්සේ අපිට තව ආයිතම 4ක් තියෙනවා. ඒ ආයිතම 4 මයික් එක ඔන් කරලා කියන්න බලන්න. ඔගොල්ලෝ ටියුට් එකේ print එකක් අරගෙන ඒක බලාගෙන කියනවා නම් වැඩක් නැහැ. හරි කියන්න බලන්න. සුද්ධ වෙළඳ ලාභ right. ඒ අයිතම 4යි උඩ අපි හෙඩින්ස් දෙකක් යටතේ අවසන් කරපු සුද්ධ පොලි ආදායමයි සුද්ධ ගාස්තු හා කොමිස් ආදායමයි ඔය අයිතම 6යිම එකතුවට අපි කියනවා මොකක් කියලාද? මුළු මෙහෙයුම් ආදායම කියලා. right? මුළු මෙහෙයුම් ආදායමෙන් අඩු කරනවා අපි මොකක්ද අඩු කරන්නේ? ණය සහකාරම් මත හානි කරන එහෙම නැත්නම් අපහායන අලාභ වෙන්නේ. ඒක අඩු කරාට පස්සේ ලැබෙන උත්තරයට අපි කියනවා සුද්ධ මෙහෙයුම් ආදායම කියලා. right. ඒතර මගේ අවශ්‍යතාවය පැහැදිලි කියලා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. අපි දැන් යමු ඊළඟ කොටස් වලට. right. මේක තමයි ඊළඟ කොටස. ඒ තමයි අපි පටන් ගන්න සුද්ධ මෙහෙයුම් ආදායම. පොඩි දෙයක් තියෙන ඊළඟ කොටසේ මතක තියාගන්න. දැන් අපි ඊළඟට යනවා මේ බැංකුවක තියෙන වියදම් පැත්තට. ඒකේ හෙඩින් එකක් මුලින්ම දානවා. ඔයගොල්ලන්ට පේන පටන් ගන්න තියෙන සුද්ධ මෙහෙයුම් ආදායමෙන්. right. අපි කලින් ස්ලයිඩ් එකේ ඉවර කරපු තැනින්. ඊළඟට මේකේ පටන් ගන්න හෙඩින් එක අඩු කරා මෙහෙයුම් වියදම් කියලා. right. ඒතර බැංකුවක තියෙන වියදම් සෙන්ට්‍රල් බැංක් එක කියනවා ප්‍රධාන අයිටම් 3ක් යටතේ පෙන්වන්න කියලා. එක තමයි සේවක වියදම්. සේවකීන් සඳහා අපි දරන වියදම්. මොකද බැංකුවක සාමාන්‍යයෙන් වියදම් වලින් 50%ක්ම සේවක වියදම්.
right? දෙවෙනුව ගත්තාම ෂය සහ ක්‍රමක්ෂය වියදම්. තුන්වෙනි එක අනිත් ටික ඔක්කොම ටික දාන්න ඕනේ අනිකුත් මෙහෙයුම් වියදම් වලට. right? අනිකුත් මෙහෙයුම් වියදම් වලට තමයි අනිත් ටික ඔක්කොම දාන්න ඕනේ. පළවෙනි එක සේවක වියදම්, දෙවෙනි එක ෂය සහ ක්‍රමක්ෂය වියදම්, තුන්වෙනි එක අනිකුත් මෙහෙයුම් වියදම්. ඊට පස්සේ ඒ තුනේම එකතුව තමයි මුළු මෙහෙයුම් වියදම්. එතකොට හෙඩින් එකත් මෙහෙයුම් වියදම්, අන්තිම හෙඩින් එකත් මුළු මෙහෙයුම් වියදම්. මේ දෙක මතක තියාගන්න දෙයක් නැහැ. සේවක වියදම්, ෂය වීම සහ ක්‍රමක්ෂය වියදම්, අනිකුත් මෙහෙයුම් වියදම්. right? ඉක්මනට ওই ටික මතක තියාගන්න බලන්න. right, අපි බලමුද? මුලින්ම අපි ගාව අයිටම 6ක් තිබ්බා. පොලි ආදායම, පොලි වියදම, සුද්ධ පොලි ආදායම. ඊළඟට තව අයිටම 3ක් තිබ්බා. ගාස්තුව කොමිස් ආදායම, ගාස්තුව කොමිස් වියදම, සුද්ධ ගාස්තුව කොමිස් ආදායම. ඊළඟට තව අයිටම 4ක් ආවා. ඒක තමයි ටිකක් ඔයගොල්ලෝ මතක තියාගන්න අමාරු. කියන්න බලන්න මේ අයිටම 4 මොකක්ද කියලා? ශුද්ධ වෙළඳ ලාභ මූල්‍ය වත්කම් ආබාලාභ ගිණුමක් හරහා සාධාරණ අගයක අනෙකුත් මෙහෙයුම් ආදායම් අපි ඒ අයිටම right, thank you. right, අපි ඒ අයිටම 4 සහ සුද්ධ පොලි ආදායම, සුද්ධ ගාස්තුව කොමිස් ආදායම මේ දෙක එකට අපි කියමු මුළු මෙහෙයුම් ආදායම කියලා. ඒකෙන් අපි අඩු කරා හානි කරන එහෙම නැත්නම් අපහායන ලාභ වෙන් කිරීම. එතකොට ලැබුණ උත්තරේ සුද්ධ මෙහෙයුම් ආදායම. ඊට සුද්ධ මෙහෙයුම් ආදායමට පස්සේ ඊළඟට අපි දැම්මා දැන් ඒක තමයි දැන් ඔයගොල්ලෝ අහන්න තියෙන්නේ. වියදම් සම්බන්ධ හෙඩින්ස් තියෙනවා 5ක්. right? කියන්න බලන්න පළවෙනි එකේ ඉඳලා පල්ලෙහාට. මෙහෙයුම් වියදම්, සේවක වියදම්, right. එතකොට වියදම් වලට අපි වෙන් කරන ප්‍රමාණය අපේ හෙඩින් එකේ එනවා මෙහෙයුම් වියදම් කියලා. මෙහෙයුම් වියදම් ಜಾති 3යි. පළවෙනි වියදම තමයි සේවක වියදම. දෙවෙනි වියදම තමයි right. අපේ පළවෙනි වියදම තමයි සේවක වියදම. දෙවෙනි වියදම තමයි ෂය වීම සහ ක්‍රමක්ෂය වියදම්. තුන්වෙනි එක තමයි අනෙකුත් මෙහෙයුම් වියදම්. ඒ තුනේම එකතුවට අපි කිව්වා මුළු මෙහෙයුම් වියදම් කියලා. right. ඒක මතක තියාගන්න ලේසි. right. අපේ ආදායම් ප්‍රකාශයේ අන්තිම කොටස. right. අපි බලමු ආදායම් ප්‍රකාශයේ අන්තිම කොටස මොකක්ද කියලා. එකත් හරිය ලේසි මතක තියාගන්න. නැතින අන්තිම කොටස. ඒකේ අමාරු කොටස තමයි අර දෙවෙනියට අපි ඉගෙන ගත්ත අර අයිටම 4 මතක තියාගන්න අනිත් ඒවා ලේසි. අපි එක තැනක තිබ්බා අපේ සුද්ධ මෙහෙයුම් ආදායම කියලා හෙඩින් එකක් තිබ්බා. එතනින් අපි නතර කරා ඔය මෙහෙයුම් වියදම් වලට ඉස්සෙල්ලා. ඊට පස්සේ අපිට මෙහෙයුම් වියදම් කියලා අපි හෙඩින් එකක් දාලා මෙහෙයුම් වියදම් ಜಾති 3ක් දාලා ඒකේ ටෝටල් එක ගත්තා. ඒක තමයි මුළු මෙහෙයුම් වියදම් කියලා කිව්වේ. එතකොට අර සුද්ධ මෙහෙයුම් ආදායමෙන් මේ මුළු මෙහෙයුම් වියදම අඩු කරාට පස්සේ ලැබෙන උත්තරයට අපි කියනවා බැංකුවක් විසින් ගෙවන්න ඕනේ බදු වර්ග දෙකක් තියෙනවා. දැන් කලින් තිබ්බේ ටික ගොඩක් ඒවා අයින් කරලා දැන් බදු වර්ග දෙකයි තියෙන්නේ. එකක් තමයි මූල්‍ය සේවාවන් මත බදු වලට පෙරලාභය කියලා. එතකොට සීළු බදු වලට පෙරලාභය තමයි අපි දාන්නේ. කියන්නේ අපි ඒකට කියනවා අපි සපයන්නේ මූල්‍ය සේවාවන් නිසා මූල්‍ය සේවාවන් මත බදු වලට පෙරලාභය කියලා. නැත්නම් පෙර මෙහෙයුම් ලාභය කියලා. අර සුද්ධ මෙහෙයුම් ආදායමෙන් අඩු කරනවා මුළු මෙහෙයුම් වියදම. එතකොට ලැබෙන උත්තරයට අපි කියනවා මූල්‍ය සේවාවන් මත බදු වලට පෙරලාභය කියලා. හරි.
ඒ ලැබෙන උත්තරෙන් අඩු කරනවා මුලින්ම පළවෙනි බදු ජාතිය මූල්‍ය සේවාවන් මත එකතු කළාගේ මත බදු දෙවෙනි බදු ජාතිය. එතකොට ඊට පස්සේ එනවා ආදායම් බදු වලට පෙර ලාභය කියලා. දෙවෙනි බදු ජාතිය තමයි ආදායම් බදු. ඒක අඩු කරපර පස්සේ ලැබෙන උත්තරේ වර්ෂයේ සඳහා ලාභය කියලා. එතන අපිට බදු පසු ලාභය කියලා කියන්නත් පුළුවන්. right. මේ කැල තමයි අන්තිමට මතක තියාගන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. මම එකටත් දෙන්නම් ඔයගොල්ලන්ට විනාඩි කිහිපයක් මතක තියාගන්න. ඒක සම්පූර්ණ ෆෝමැට් එකම මතක තියාගන්න වෙනවා. හරිද? මම හිතනවා දැන් හොඳටම කාලය ඇති කියලා. මම මේකට මෙච්චර වෙලාව වැය කරන්නේ අපි හරියටම මේ ගානේ අපිට ඔයගොල්ලන්ට කන්ෆිඩන්ස් එක එන විදිහට දේවල් ටික ඉස්සෙල්ලා කරන්න ඕනේ. ඔයගොල්ලන්ට ගානක කන්ෆිඩන්ස් එක එන්නේ සම්පූර්ණයෙන්ම මේක රූල් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට ඔක කන්ෆිඩන්ස් එකක් එනවා. දැන් මේ මම ගාන හදන්න දැන් අවශ්‍ය සීලම දේවල් ටික තියෙනවා. ඊළඟට ගැළපිලි අරගත්තාම ගැළපිලිත් හරීම ස්ට්‍රේට් ෆෝවර්ඩ් ගැළපිලි. සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි කරන්න ගියාම ගොඩාක් කම්ප්ලෙක්සිටිස් තියෙනවා. නමුත් විභාගයේ පැත්තෙන් ගත්තාම අපිට හරිය ස්ට්‍රේට් ෆෝවර්ඩ් ගැළපිලි ටිකක් තියෙනවා. ඒ ටික ඔයගොල්ලන්ට කියලා දුන්නාම ඔයගොල්ලෝ ගැළපිලි කරන්නත් දන්නවා. එතකොට මේ බැංකු මූල ප්‍රකාශ සකස් කිරීම සම්බන්ධයෙන් ලොකු එක්ස්පර්ටිස් ඕනේ නෑ. අපිට අවශ්‍ය වෙන්නේ ගාන සකස් කරලා ඔය ලකුණු 25 හෝ 30 ලබා ගැනීම පමණයි. right. ඒතර දැන් ඔයගොල්ලෝ සූදානම්ද මුලින්දම කියන්න දැන්? ඒතර මම අපි section wise යන්. ඒතර මම ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා පළවෙනි item 6 කියන්න කියලා. මයික් ඔන් කරලා හැමෝම කියන්න බලන්න පළවෙනි item 6 1 2 3 කියලා කරනවා පොලි සුද්ධ පොලි ආදායම අඩු කරනවා ගාස්තුවා වියදම සුද්ධ ගාස්තුවා කොමිස් ආදායම මම කිව්වේ පළවෙනි item 6 කියන්න කියලා පොඩ්ඩක් ඉන්න සමහරවිට වෙනවා මේ පොලි ආදායම පොලි වියදම පොලි ආදායම පොලි වියදම සුද්ධ පොලි ආදායම ගාස්තුවා කොමිස් ආදායම ගාස්තුවා කොමිස් වියදම සුද්ධ ගාස්තුවා කොමිස් ආදායම right. හරි සමහරුන්ගේ මයික්ස් ඔන් වෙන්නෙම නැහැ. කමන්නේ ඒගොල්ලෝ හිතින් හරි කියනවා නම් ඒකයි මොකද විභාගෙදී මට මේක ඕනේ. දැන් ඔයගොල්ලන්ට විභාගේ පාස් වෙන්නත් ඕනේ. තව දේවල් එහෙම බෑ. right? එතකොට විභාගයට යනකොට ගාන ගන්නකොටම අපි ගාන රූල් කරලා ඉවරයි. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මට මේ ගාන හදන්න පුළුවන් කියලා. එතකොට එතෙන්දි ගිහිල්ලා මේක කොහොමද අරක කොහොමද කියලා වෙන්න බෑ. මම මේ අවශ්‍යතාවය මගේ අවශ්‍යතාවය මම කියන්නේ. right? පළවෙනි item 6 කිසිම ගැටලුවක් නැහැ. ඒකෙදී අපි බැලන්සිං item දෙකක් තියෙනවා. එකක් තමයි සුද්ධ පොලි ආදායම, දෙවෙනි එක සුද්ධ ගාස්තු හා කොමිස් ආදායම. ඒ item 6ට යටින් ඊළඟට item 4ක් සහ ඊට පස්සේ ඒ item 4 එකතුවට උඩ කිව්ව සුද්ධ පොලි ආදායමයි සුද්ධ ගාස්තු හා කොමිස් ආදායම එකතු කරලා එන item එකක් තියෙනවා. ඒකෙන් යම් දෙයක් අඩු කරනවා. එතකොට එනවා ඒකේ සුද්ධ ආගය. right. ඒතර දැන් මම දෙවෙනි ඕගොල්ලෝගෙන් ඉල්ලන්නේ අපේ ස්ලයිඩ් එකේ දෙවෙනි ස්ලයිඩ් එකේ තිබ්බේව ටික පිළිවෙලට කියාගෙන යන්න. සුද්ධ වෙළඳ ලාභ right.
ඇත්තටම හරි සන්තෝෂයි ඔයගොල්ලෝ බොහොම උනන්දුවෙන් උත්තර දෙනවා. අපිට ඔන්ලයින් එකේ කරන්න පුළුවන් දේවල් තියෙන බැරි ඒවා තියෙන නමුත් දැන් මේ යම් ආකාරයක බැරි දේවල් තමයි මේ කරන්න උත්සාහ කරන්නේ ඔන්ලයින් එකේ. දැන් ෆිසිකලි අපි පන්තිට ආවනම් මම ඔය හැම එක්කෙනාගෙම වෙන වෙනම අරගන්නවා. එක එක්කෙනා නැගිට මම ගන්නවා සම්පූර්ණයෙන්ම මොක කඩපාඩම් කරනවා. මොකද මම දන්නවා ඔයගොල්ලෝ ගෙවල් වල ගිහලා ඔය පාඩම් කරනවා කියලා. ෂුවර් එකට. එහෙම කරන්නේ නැහැ. ඒකින්ද තමයි පන්තියේ පාඩම් කරවල යවන්නේ. right? හරි. එතකොට අපේ පළවෙනි අයිටම 6 ඉස්සරහට ගෙන යන උත්තර දෙකක් තියෙනවා සුද්ධ පොළි ආදායමයි සුද්ධ ගාස්තුව කොමිස ආදායම කියලා. ඒ දෙකට අමතරව උතුරු අයිටම 4 ඒ ටික ඔක්කොම එකතුවට අපි කියනවා මුළු මෙහෙයුම් ආදායම කියලා. ඒකෙන් අඩු කරාට පස්සේ ලැබෙන ඒකෙන් අඩු කරනවා අපි හානි කරනවා අපහායන ලාභ කියන එක. එතකොට ඒක අඩු කරාට පස්සේ ලැබෙන උත්තරයට අපි කියනවා සුද්ධ මෙහෙයුම් ආදායම කියලා. එතකොට සුද්ධ මෙහෙයුම් ආදායම ගත්තාම එතනින් පස්සේ සුද්ධ මෙහෙයුම් ආදායමට පස්සේ right දැන් මයික් එක ඔන් කරාම මයික් එක ඕෆ් කරන්නත් ඕනේ මේ මියුට් කරන්න අනිත් පැත්තේ ඔක්කොමලා right නැත්නම් ගෙවල් එකපාරටම සද්ද ඇහි අපි මේ බැංක් එකේ සාමාන්‍ය සිකුරාදාට මම අපි ඔෆිසස් වල ඔක්කොම එකතු කරලා ඔෆිසස් මීටින් කියලා තියෙනවා ෆ්‍රයිඩේ වලට මෝර්නින් තියෙනවා ඒකෙදි එක්කෙනෙක් ඉතින් කතා කරලා පස්සේ එයාට මයික් එක ඕෆ් කරන්න අමතක වෙලා. ඉතින් එයාගේ බබාගේ ඔන්ලයින් ක්ලාස් එක අපේ ඔෆිසස් මීටින් එකේ යවුණ සම්පූර්ණයෙන්ම. තාත්තා ඔන්ලයින් කරනවා. මේ රයිට් ඕකේ. ඒක නිසා එහෙම වෙන්න දෙන්න එපා. මේ සමහරලාට මේ අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔන්න අපි ස්ලයිඩ්ස් දෙකක් කතා කරා. ඊළඟට බැංකුවේ තියෙන වියදම් පැත්ත තමයි කතා කරන්න තියෙන්නේ. ඒතර ඒක හරීම ස්ට්‍රේට් ෆෝවර්ඩ් බැංකුවේ තියෙන වියදම් පැත්ත. ඒතර අපි මෙතන දැන් පටන් ගන්න යන්නේ සුද්ධ මෙහෙයුම් ආදායමෙන් පටන් අරගෙන වියදම් ටිකට හෙඩින් එකක් තියෙනවා. වියදම් ಜಾති තුනක් තියෙනවා. ඊට පස්සේ ඒක එකතුව තියෙනවා. රයිට් කියන්න බලන්න ඒක මයික් එක ඔන් කරලා. සුද්ධ මෙහෙයුම් ආදායම අඩු කරනවා මෙහෙයුම් වියදම සේවක වියදම් ප්‍රමක්ෂය අනික මුළු මෙහෙයුම් වියදම මෙහෙයුම් වියදම් right හරි ඊට පස්සේ මුළු මෙහෙයුම් වියදම් වලින් එකතුව අපි ආව අන්තිමට උඩ තිබ්බා ආදායම් වල අන්තිමට සුද්ධ මෙහෙයුම් ආදායම කියලා. ඒතර සුද්ධ මෙහෙයුම් ආදායමයි මුළු මෙහෙයුම් වියදම් අතර වෙනස ඒකට ලැබෙන උත්තරයෙන් තමයි ඊළඟට පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ බැංකුවට අදාළ බදු වර්ග දෙකක් තියෙනවා. එකතු කළාගේ මත බදු සහ ආදායම් බදු. මේ දෙක අඩු කරන්න ඕනේ. ඊට පස්සේ අවසානයේ සුද්ධ ලාභය එහෙම නැත්නම් බදු පසු ලාභය කියලා අපිට ගන්න පුළුවන්. අන්තිම ස්ලයිඩ් එකේ තියෙනේම කියන්න බලන්න දැන් එහෙනම් මයික් එක ඔන් කරලා. මුළු මෙහෙයුම් වියදම් මූල සේවා මත මූල්‍ය සේවාවන් අනුවඩ ලාභය මූල්‍ය සේවාවන් මත එකතු ලාභය ආදායම් අඩුවීමට පෙර ලාභය අඩු කරන ආදායම් වියදම් වාර්ෂික සඳහා ලාභය right බොහොම ස්තුතියි right දැන් ඕගොල්ලොන්ගේ මම ඉල්ලනවා දැන් අද අපි මේ ඉතුරු ටික කතා කරනවා නමුත් මම ඕගොල්ලන් ඉල්ලනවා ලබන සතියේ right ලබන සතියේ පන්තියට එනකොට ආදායම් ප්‍රකාශයේ රූල් කරන්න කිව්වොත් කටපාඩමින් ඕක පොතේ රූල් කරගෙන යන්න ඕනේ. අපි ලබන සතියේ බැංකුවකට අදාළව ගාණක් හදනවා බැංකුවක මූල්‍ය ප්‍රකාශ වලට අදාළ ගාණක් හදනවා. right ඒතර දැන් මම ඔයගොල්ලන්ගේ ඉල්ලීමක් කරොත් එහෙම කටපාඩමින් මේක රූල් කරන්න කියලා ඕගොල්ලන්ට හැකියාව තියෙන්න ඕනේ ඒක රූල් කරන්න කටපාඩමින්. ඒතකොට දැන් අද තිබ්බ ඔය ගත්ත පය ඉස්සරහට තිබ්බ එක ආයි පස්සට ගන්න එපා. ඔක කන්ටිනියු කරන්න විභාගය ඉවර වෙනකම්.
ඒකට ආදායම් ප්‍රකාශය අපිට කටපාඩමින් රූල් කරගැනීමේ දැන් හැකියාවක් තියෙනවා. ඒතර ඔච්චර තමයි කටපාඩම් කරන්න තියෙන්නේ. අනිත් දැන් මූලදත්ත ප්‍රකාශය ගත්තත්, හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ගත්තත්, අනිකුත් විස්තරාත්මක ප්‍රකාශ ගත්තත් ඒවේ කටපාඩම් කරන්න දෙයක් නැහැ. ඒවා හෙඩින් එක දාලා අවශ්‍ය තියන්න විතරයි තියෙන්නේ. දැන් මූලදත්ත ප්‍රකාශය ගත්තොත් මම ඔයගොල්ලන්ට කියයි පත්කම් කියලා හෙඩින් එක ගහලා පිටුවක් රූල් කරගන්න ඉඩ තියන්නේ. ඊළඟට ආයි වගකීම් කියලා හෙඩින් එක දාලා තව පිටු භාගයක් තියන්නේ. ඊළඟට හිමිකම් කියලා ලියලා තව පිටු භාගයක් තියන්නේ. right? අපි බලමු එහෙනම් ඊටු කොටස් වලට යන්න. මම හිතනවා අද සාර්ථකයි කියලා ඔයගොල්ලෝ සියලු දෙනා. එතකොට අපි ආදායම් ප්‍රකාශය ඉවරයි එතනින්. right? ඊළඟට අපි එනවා අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට. ඒතර මම මේකේ ඔයගොල්ලන්ට කියන්නේ මේකේ හෙඩින් එක විතරක් මතක තියාගන්න අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඒතර අවුරුද්ද දැම්මා. ඒතර මේ සටහන් කියන කොලම් එකත් අපි ගාන හදද්දී අපිට අවශ්‍යතාවය යන්නේ අවුරුද්ද විතරයි වැදගත් වෙන්නේ. right? ඒතර මේකේ කොලම්ස් තුනක් දකුණු පැත්තට දෙනවා. ඒ කොලම්ස් තුනෙන් ඔය 19 හරි එහෙම නැත්නම් 20 හරි 21 කියන කොලම් එක කොලම් එකක් දාගත්තම ඇති. ඒතර අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය කියලා අපි රූල් කරගෙන ඒකට නම් ඔය පිටු භාගයක් වගේ ඇති. නමුත් විභාගයට කොළ දෙන නිසා පිටුවක්ම රූල් කරගත්තත් කමන්නේ. ඒකේ හෙඩින් එක දාලා දෙසැම්බර් 31 දින අවසන් වර්ෂය සඳහා කියලා දාලා අවුරුද්ද දාලා වර්ෂයේ ලාභය කියලා ලියලා නතර කරන්න. වර්ෂයේ ලාභය කියලා කියන්නේ අපි කලින් රූල් කරගත්ත ආදායම් ප්‍රකාශයේ අන්තිම උත්තරේ තමයි මෙතනට එන්නේ. right? ඒතර එච්චරයි ඔයගොල්ලන්ට තියෙන්නේ. අනිත් ඒවා මේ මතක තියාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. right? ඒතර මම ඒකට ආපුවම කියන්නම් ඔයගොල්ලන්ට මොන වගේ අයිටම්ද අපි එතනට දාන්නේ. එතනට දාන්න ඕනේ වුණාද දාන්න ඕනේ නැති එක. හැබැයි ඔයගොල්ලෝගේ නෝට් එකක් හැටියට දැන් ලියාගන්න මෙන්න මේ කාරණේ. ඔයගොල්ලෝ දැන් ලියාගන්න මම මේ කියන දේ ඉතින් අහගෙන ඉන්නකො ලියාගන්න ඉතින් අහගෙන ඉන්නකො. අපි යම් දෙයක් අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ දානවා නම් මෙතන සටහන් කරනවා කියලා හිතන්නකො ආදායමක් හැටියට. ඒ දාන දෙය මේකේ ආදායමක් හැටියට මේ ආදායම එහෙම නැත්නම් ලාභේ වැඩි වෙන්න දාන අයිටම් එකක් නම් ඒකේ අනිත් එන්ට්‍රි එක යන්න ඕනේ අපේ සංචිතවලට. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට එකතු කිරීමක් හැටියට මොන හරි සංචිතයකට එකතු කිරීමක් හැටියට යන්න ඕනේ. නිකන් හරි අපි මෙතන අලාභයක් කියලා දානවා නම් අපේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ සංචිතවල අඩුවීමක් හැටියට පෙන්වන්න ඕනේ. right? ඒත් මෙහෙම ලියා ගන්න ඔයගොල්ලන්ගේ නෝට් එක. අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ සටහන් කරනු ලබන ලාභ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ අනිවාර්යයෙන්ම සටහන් විය යුතුය. එය ලාභයක් නම් සංචිත වැඩිවීමට හේතු වන අතර එය අලාභයක් නම් සංචිත අඩුවීමට හේතු වේ. ඒක මතක තියාගන්න. අපි අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය මොන හරි සටහන් කරොත් ඒක අනිවාර්යයෙන්ම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ තේ සටහනට අදාළ කොරස්පොන්ඩින් එන්ට්‍රි එකක් යන්න ඕන. right අපි බලමු ගානක් හදනකොට කොහොමද ඒක වෙන්නේ කියලා. right අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ
වෙනුවෙන් මම ඕගොල්ලෝගෙන් ඉල්ලන්නේ වෙන මුකුත්ම නෙමේ මේක රූල් කරලා අපි කොලම් එකක් තියෙනවා දකුණු අත පැත්තෙන් අපේ ෆිගර්ස් කියන්න පටන් ගන්න අයිටමේ තමයි වර්ෂයේ ලාභය. ඒ කියන්නේ කලින් අපේ රූල් කරපු ආදායම් ප්‍රකාශයේ අන්තිම උත්තරේ තමයි මේකේ පටන් ගන්න වෙන්නේ. right? හරි. ඊළඟට අපි යනවා මේකේ කොටස් දෙකක් තියෙනවා. මම මේ කොටස් දෙක විස්තර කරන්න යන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා ලාභ ගිණුමට නැවත වර්ග කරනු ලබන ඒවා, සමහර ඒවා ලාභ ගිණුමට නැවත වර්ග කරනු ලබන්නේ නැති ඒවා. right? ඒක මතක තියාගන්න. ඒක කොහොමද ඒක වෙන්නේ කියලා අපි ගානක් හදනකොට බලමු. right. ඊළඟට එනවා අපේ ඊළඟ ස්ටේට්මන්ට් එක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. right. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ආපුවහම මම ඕගොල්ලෝගෙන් ඉල්ලන්නේ මේකේ තියෙන කිසිම අයිටමයක් මතක තියාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. right? ප්‍රගානක මේ තියෙන අයිටම් වලින් කොටසක් එහෙම එන්න පුළුවන්. right? නමුත් මේක මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ හෙඩින් එක දානවා අහවල් බැංකුවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා දානවා. මේකේ තියෙන විදිහට දෙසැම්බර් 31 දිනට එතකොට සටහන් කියලා එකක් නැහැ. අවුරුදු දෙකක් නැහැ. එක අවුරුද්දයි තියෙන්නේ. දෙසැම්බර් 31 දිනට මොකද අපි යම් දිනයකට තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්නේ. දිනට මුලින්ම අපි දාන්න ඕනේ වත්කම් කියලා. right? හෙඩින් එක දාන්න ඕනේ වත්කම්. මෙතන ඇත්තට මේ හෙඩින් එක ඇවිල්ලා නැහැ. මුදල් සහ මුදල් වලට සමාන දේ වලට උඩින් හෙඩින් එකක් එන්න ඕනේ වත්කම් කියලා. right? ඒතර වත්කම් කියලා අපි ගානක් හදන වෙලාවට එක පිටුවක්ම ඉඩ තියෙනවා. විභාගයට ඕන තරම් කොළ දෙන හින්දා අපි හෙඩින් එක දානවා අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා දාලා ඔක්කොම දාලා මුලින්ම දානවා වත්කම් කියලා. වත්කම් කියලා එක පිටුවක් ඉඩ තියෙනවා. right? මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති වත්කම් පෙළ ගස්සනකොට මේකේ ජංගම නොවන වත්කම් ජංගම වත්කම් කියලා බෙදලා නැහැ. ඒතර මං කිව්වා මේක මේ සෙන්ට්‍රල් බැංක් එක වරලත් ගණකාධිකරණ ආයතනයත් එක්ක සාකච්ඡා කරලා එකතු වෙලා ඒගොල්ලෝ දුන්නු ෆෝමැට් එකක් බැංකු වලට විශේෂයෙන්. ඒතර බැංකු වල බැලන්ස් ෂීට් එකේ නැත්තම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් වල ජංගම නොවන වත්කම් ජංගම වත්කම් කියලා බෙදලා නැහැ. එතකොට මතක තියාගන්න බැංකුවක වත්කම් පෙළ ගස්වන්නේ මේකත් ඕන ලියා ගන්න පුළුවන් ඔයගලන්ට. බැංකුවක වත්කම් පෙළ ගස්වන්නේ ද්‍රවශීලතාවය මත. වත්කම් වල ද්‍රවශීලතාවය මත. එතකොට ඒකේ කැටගරිස් නෑ ජංගම වත්කම් ජංගම නොවන වත්කම් කියලා. මෙතන පෙළ ගස්වන්නේ ද්‍රවශීලතාවය මත. ද්‍රවශීලතාවය කියලා කියන්නේ වත්කමක් ඉක්මනට මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයන් යටතේ. right? මම ඔය කලින් දවසකත් කිව්වා දැන් කාර් එකක් අපිට වටිනවා නම් හිතන්නකෝ මිලියන 10ක්. එතකොට ඒ කාර් එක මිලියන 10ට තියෙන කාර් එක අපි මිලියන 5ට විකුණනවා කිව්වොත් ඕන තරම් කට්ටිය ඉඳී. ඒක නෙමෙයි ද්‍රවශීලතාවය කියලා කියන්නේ. එතකොට මිලියන 10ක් වටිනා කාර් එක සාමාන්‍ය වෙළඳපොළට ගිහිල්ලා සාමාන්‍ය විදියට විකුණන්න. අපි පත්තරේ හරි එහෙම නැත්නම් ඔය මොකක් හරි ඇප්ලිකේෂන් එක මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න ඕනේ. එතකොට ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකට මිනිස්සු එනවා, කෝල් කරනවා, කතා කරනවා, යනවා එහෙම ගිහිල්ලා සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් විතර යන වාහනේ විකුණන්න. එතකොට එයා සල්ලි හොයාගන්න ඕනේ. එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයේ යටතේ කාර් එකක් විකුණන්න ටික දවසක් යනවා. ඉඩමක් විකුණන්න ටික දවසක් යනවා. හැබැයි අපේ තියෙන තොගේ විකුණන්න එච්චර කල් යන්නේ නැහැ. ණයගේ තියෙන්නේ ඉක්මනට සල්ලි ගන්න පුළුවන්. ඒවා ද්‍රවශීලතාවයෙන් වැඩි වත්කම් තමයි. මුදල් කියලා කියන්නේ ද්‍රවශීලතාවයෙන් වැඩිම වත්කම්. ඒතර ඒකෙන්ද තමයි මේ අපි බැංකුවේ බැලන්ස් ෂීට් එකේ වත්කම් වල මුලින්ම අපි පෙන්නන්නේ මුදල් සහ මුදල් වලට සමාන දෙයක් කියලා. ඒවයි කෑෂ් වලට හරවන්න දෙයක් නැහැ. කෑෂ් නේ. right. ඒවා තමයි ඔය වෝල්ට් එකේ තියෙන කෑෂ්, ATM වල තියෙන කෑෂ්, ටෙලර් බොක්ස් වල තියෙන කෑෂ්. ඕවා තමයි කෑෂ් කියලා. අපේ හෙඩ් ඔෆිස් එකේ CCD එකේ තියෙන කෑෂ්, සෙන්ට්‍රල් කෑෂ් එකේ. එතකොට ඒ වගේ ද්‍රවශීලතාවයෙන් වැඩිම වත්කමේ ඉඳලා අඩුම වත්කමට අන්තිමට ගියාම ඔයගොල්ලන්ට පේන්නේ දීපල පිරියත උපකරණ ඒ වගේ දේවල් අන්තිමට තියෙන්නේ.
ඒවා විකුණන සල්ලි කරගන්න හරි අමාරුයි. right? ඒත් මේකේ සමහර අයිටම් මම කියන සමහර අයිටම් ඔයගොල්ලන්ට එකපාරටම ඔලුවට යන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ මුදල් සහ මුදල් වලට සමාන දෙයක් කියන එක මම කිව්වා. ඊළඟට ශ්‍රී ලංකා මහා බැංකුව සමග ඇති ශේෂයන් හැම බැංකුවක්ම ස්ටැටියුටරි රිසර්ව් කියලා ශ්‍රී ලංකා මහා බැංකුවේ යම් මුදල් ප්‍රමාණයක් තැන්පත් කරගෙන තියෙන්න ඕනේ. ඒකට ඒ ප්‍රමාණය ඊට අමතරව මහා බැංකුවට අපි සල්ලි දීලා තියෙනවා නම් ඒ වගේ දේවල් මේකේ තියෙන්න පුළුවන්. එතන බැංකු සමග ස්ථාපනය කිරීම කියලා කියන්නේ එක එක බැංකු වලට මුදල් අවශ්‍යතාවය මත අපි අපේ තියෙන සල්ලි ඒ තැන්වල ගිහිලා ප්ලේස් කරනවා. short term ප්ලේස් කරනවා. තමයි long term ප්ලේස් කරන්න පුළුවන්. ඒතර ඒව තමයි බැංකු සමග ස්ථාපනය කිරීම කියලා කියන්නේ. ඊළඟට අනිත් ඒවා ගැන මම වැඩි විස්තර කරන්නේ නැහැ. ඉස්සරහට අපි ඒව ඉගෙන ගමු. ඊළඟට පාලිත සමාගම් වල ආයෝජන කියලා කියන්නේ අපි සබ්සිඩියරිස් වල අපි ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් ඊළඟට දීපල උපකරණ කියලා එක ඔයගොල්ලෝ දන්නවා. ඒත් ඒ වගේ වත්කම්. ඒතර මම මේ ඔයගොල්ලෝගෙන් ඉල්ලන්නේ වත්කම් කියලා හෙඩින් එක දානවා. ඒකේ ඇතුලේ මුකුත් අපි මේ දේවල් ලියන්නේ නැහැ. නිකම් හෙඩින් එක විතරයි. ඊට පස්සේ එක කොලයක්ම සම්පූර්ණයෙන්ම ඉඳ තියෙනවා. ගානේ වත්කම් අපිට ලියන්න. right. ඒතර වත්කම් අපි පෙළගස්වන්නේ ද්‍රවශීලතාවයේ වැඩිම වත්කමේ ඉඳලා ද්‍රවශීලතාවයේ අඩුම වත්කම දක්වා. right. ඊළඟට අපි බැලන්ස් ෂීට් එකේ ඊළඟ කොටසට යන්. ඊළඟ කොටස තමයි බැලන්ස් ෂීට් එකේ අනිත් පැත්ත තමයි අපි ඔයගොල්ලෝ දන්නවා එක පැත්තක වත්කම් තියෙනවා අනිත් පැත්තේ තියෙන්නේ වගකීම් සහ හිමිකම්. වගකීම් සහ හිමිකම්. ඒතර වගකීම් සහ හිමිකම් ගත්තාම අනිත් කොටසේ තියෙන මුලින්ම අපි පෙන්නන්නේ වගකීම්. දැන් සාමාන්‍යයෙන් අනිත් ව්‍යාපාරවල අපි ඉස්සෙල්ලම හිමිකම් පෙන්නලානේ අපි වගකීම් පෙන්නන්නේ. හැබැයි බැංකුවක වත්කම් පෙන්නන්නේ ද්‍රවශීලතාවයේ මත වගේම වගකීම් සහ හිමිකම් වලට ගියාමත් ශ්‍රී ලංකා මහා බැංකුව පදනමක් උපයෝගී කරගෙන තිනවා වගකීම් සහ වත්කම් පෙන්නන්න. මොකක්ද මේ පදනම තමයි බැංකුවක් කවදා හරි දවසක විසුරුවා හැරියොත් මුලින්ම ප්‍රයොරිටි හම්බෙන්නේ කාටද? ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම පෙන්නලා තියෙන්නේ. ප්‍රයොරිටි බේසිස් එක. ඒකට අපි බැංකුවක් කවදා හරි දවසක විසුරුවා හැරෙනවා නම් මුලින්ම අපි සල්ලි ගෙවන්නේ අපේ deposit holders ලට. ඒකින්ද තමයි වගකීම් අපි මුලින්ම පෙන්නලා තියෙන්නේ. right. මම සැරින් සැරේට ගිහිල්ලා මේකේ කනෙක්ෂන් එක තියෙනවද කියලා බලනු නැත්නම් මම තනියෙන් කියවනවනේ. කෙනෙක් අහලා තියෙනවා වර්ෂයේ ලාභය ගත්තේ කොහොමද සර්? ගත් වර්ෂයේ ලාභය කියන එක මම හිතනවා අහන්නේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය වෙන්නේ නැති. ඒක ගත්තේ කලින් ස්ටේට්මන්ට් එකේ අන්තිම උත්තරේ. right? කලින් ස්ටේට්මන්ට් එකේ අන්තිම උත්තරේ ආදායම් ප්‍රකාශයේ අන්තිම උත්තරේ තමයි අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ පළවෙනි ලයින් එකට එන්නේ. right. අපි එතකොට මූලගත ප්‍රකාශයේ වත්කම් පෙළ ගැස්වී අපේ ද්‍රවශීලතාවය අනුව වගකීම් වලට අපි පාවිච්චි කරන්නේ බැංකුව විසිරුවා හැරීමේදී මුලින්ම කාටද අපි අදාළ මේවා පියවන්නේ? ඒගොල්ලෝ තමයි ඉස්සර. ඒතර මුලින්ම පියවන කට්ටිය අනුව තමයි මේකේ වගකීම් තමයි මුලින්ම පියවන්නේ. ඊට පස්සේ තමයි හිමිකම් වලට යන්නේ. ඒතර සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක එහෙම නැහැ. සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක අපි මුලින්ම හිමිකම් පෙන්නලා ඊට පස්සේ තමයි වගකීම් පෙන්වන්නේ. නමුත් බැංකුවක එක වෙනස් කරලා තියෙනවා සෙන්ට්‍රල් බැංක් එක. ඒතර මෙතනදී ඒගොල්ලෝ හිතලා තින්නේ අදාළ ආයතන නැත්නම් බැංකුව විසිරුවා හැරීමක් වුණොත් මුලින්ම ගෙවන්නේ කාටද? ඒව තමයි මුලින්ම පෙන්වන්න ඕනේ. ඊට පස්සේ තමයි ප්‍රයොරිටි කානුව තමයි අන්තිමට පෙන්වන්නේ. right. එතකොට මුලින්ම අපි වගකීම් පෙන්වන ඒ වගකීම් යටතේ ප්‍රධානම වගකීම් වෙන්නේ අපේ තැන්පත් අඩුවන්ට ගෙවන්න තියෙන දේවල්. ඒතර මේකෙදිත් අපි වගකීම් කියලා හෙඩින් එක දානවා විතරයි. ඒකේ ඇතුලේ මුකුත් ලියන්නේ නැහැ. මේකේ තියෙන ඒවා එකක්වත් ලියන්නේ නැහැ. එතකොට වගකීම් හැටියට සාමාන්‍ය බැංකුවක මුලින්ම තියෙන තැන්පත් කරුවන්ට ගෙවන්න තියෙන ඒවා. ඊට පස්සේ අනිකුත් වගකීම් කැමති විදිහට පෙළගස්වන්න පුළුවන්. right. ඊළඟට බැලන්ස් ෂීට් එකේ නැත්තම්
අපේ ඊළඟ කොටස මූලික තත්ත්ව ප්‍රකාශයේ ඊළඟ කොටස තමයි ස්කන්ධය. එහෙම නැත්නම් හිමිකම් කියන එක. ඒතර හිමිකම් යටතේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ තියෙනවා. අපි ප්‍රාග්ධනි කොටස් හිමියන්ගේ ප්‍රාග්ධනය තමයි ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා නම් කරන්නේ. ඊළඟට අනිකුත් සංචිත ටික තියෙනවා. විවස්ථාපිත සංචිත, රඳවාගත් ලාභ, අනිකුත් සංචිත. ඒ අනුව මුළු ස්කන්ධය උඩ තිබ්බ මුළු වගකීම් ඒ දෙකේම එකතු මුළු වගකීම් සහ ස්කන්ධය කියන. right. ඒත් ඔහොම තමයි බැලන්ස් ෂීට් එක ගලාගෙන යන්නේ. එතකොට අපි බැලන්ස් ෂීට් එක රූල් කරනකොට නැත්නම් මූලික තත්ත්ව ප්‍රකාශය රූල් කරනකොට අපි වත්කම් කියලා එක පිටුවක් තියෙනවා. ඊළඟ පිටුවේ වගකීම් කියලා පිටු භාගයක් තියෙනවා. ඊට පස්සේ හෙඩින් එකක් දානවා හිමිකම් කියලා. එහෙම නැත්නම් ස්කන්ධය කියලා. ඒක ඊටු පිටු භාගෙ දෙනවා. අපි ඒකේ කිසිම දෙයක් කටපාඩමින් ලියන්නේ නැහැ. ෆෝමැට් එක රූල් කරගෙන තියෙන එක විතරමයි කරන්නේ. ආදායම් ප්‍රකාශය විතරයි අපි කටපාඩමින් රූල් කරගන්නේ. අපි ආදායම් ප්‍රකාශය රූල් කරගත්ත කටපාඩමින් ඊළඟට අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය රූල් කරලා ඒකේ පළවෙනි ලයින් එක විතරක් දැම්ම වර්ෂයේ ශුද්ධ ලාභය කියලා. ඒක ආදායම් ප්‍රකාශයේ අන්තිම උත්තරේ. ඊට පස්සේ රූල් කරගත්තා අපේ මූල තත්ත්ව ප්‍රකාශයේ මුලින්ම තියෙන වත්කම් කියලා හෙඩින් එක දාන පිටුවක් තිබ්බා. ඊළඟට ඊළඟ පිටුවට ගිහිල්ලා වගකීම් කියලා දැම්මා පිටු භාගයක් ඊට තිබ්බා. ඊළඟට හිමිකම් කියලා හෙඩින් එක දැම්මා ඉතුරු පිටු භාගයට තිබ්බා. right. ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවද දැන් මේ දක්වා? මම කිව්වේ දේවල් වල එක්කෙනෙක් අහනවා සර් සමාගම් ගණන් හදන්නේ නැද්ද කියලා. එතකොට මම ඒකට උත්තරේ දෙන වෙලාවේදී එයා තේ බොන්න ගිහිල්ලත් දන්නේ හිටියේ. මම කිව්වා සමාගම් ගිණුම් කියලා අපි හදන්නේ බැංකුවක අවසාන ගිණුම් තමයි හදන්නේ. ඒක තමයි ඔයගොල්ලෝගේ සිලබස් එකකින් බලාපොරොත්තු වෙන්නේ. ඒත් සමාගම් ගිණුම් කියලා වෙනම ගණන් ඇඳීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලන්ගේ විභාගයට දැන් 2014 ඉඳලා මේ සිලබස් එක ඇප්ලයි වෙනවා. අවුරුදු මං හිතන්නේ දැන් 7ක් පේපර්ස් 14ක් විතර තිබ්බා. සමහර අවුරුදු තිබෙන දැන් නිකන් හිතන්න 10කට වැඩියෙන් තිබිලා තිනවා. ඒ හැම අවුරුද්දෙම කම්පල්සරි ගානක් ඇවිල්ලා තියෙනවා බැංකුවක අවසාන ගිණුම් හදන්න කියලා. සමාගම් ගිණුම් කියලා ගණන් හැදීමේ අවශ්‍යතාවයක් නැහැ. සමාගම් ගිණුම් කියලා අපි හදන්න ඕනේ බැංකුවක අවසාන ගිණුම් තමයි. මුළු මෙහෙයුම් වියදම් වලින් පස්සේ කියලා දුන්නේ නෑ ඒකයිස වර්ෂේ ලාභයකට මම හිතනවා ඔය කනෙක්ෂන් එකේ මොන හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා මට හිතෙනවා අනිත් කට්ටිය ඔක්කොමලා ඕකේ කියලා තියෙනවා right ඉතින් කනෙක්ෂන් එක ඔය වීඩියෝ එක පොඩ්ඩක් ආයෙ බලන්නකෝ මේකේ ආයෙ right සර් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයක් හදන්නේ නැද්ද? එතකොට හදනවා. හිමිකම් වෙනස් වීම ප්‍රකාශයක් හදනවා. right? හානි කරන අලාභ වලටමද අපහායන අලාභ කියන්නේ? ඔව් උත්තරේ ඔව්. දෙකටම කියන්නේ එකම නම. ඉංග්‍රීසියෙන් කියන්නේ impairment losses කියලා. අපි එතන ඒ ගැළපිලි කරන්නේ කොහොමද කියලා අපි එමු. තාම දැන් මම ඔයගොල්ලන්ට කියන්නේ මේ ගාන හදන්න රූල් කරගන්න විදිහ විතරයි. තාම මේ ගානට අදාළ කිසිම ගැළපිල්ලක් අපි සාකච්ඡා කරලා නැහැ බැංකුවක අවසාන ගිණුම් වලට අදාළව. right? මට ඕන බෑග්ග්‍රවුන්ඩ් එක මම මේ හදාගෙන යනවා. right? තව මොන හරි ප්‍රශ්න තියෙනවද? ඒතර දැන් මගේ රික්වයර්මන්ට් එක මම ඔයගොල්ලන්ට කිව්වා ආදායම් ප්‍රකාශයේ කටපාඩමින් රූල් කරගන්න. දෙවනුව අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය අපේ ඒකේ පටන් ගන්නෙ වර්ෂයේ ලාභයෙන් ඊට පස්සේ පිටු භාගයක් විතර ඉඳ තියෙනවා. right? ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය එහෙම නැත්නම් බැලන්ස් ෂීට් එක රූල් කරගන්නවා. ඒකේ වත්කම් කියලා මුලින්ම දාලා පිටුවක් ඉඳ තියෙනවා. ඊළඟ පිටුවේ වගකීම් කියලා දාලා පිටු භාගයක් ඉඳ තියෙනවා. හිමිකම් කියලා දාලා ඉතුරු භාගයක් ඉඳ තියෙනවා. ඒතර ඔච්චරයි තාම අපි කතා කරේ. right? clearද? වෙන ප්‍රශ්න තියෙනවද? තාම වැදගත් ඔයගොල්ලෝ මාත් එක්ක මේ පන්තියේ මේ වෙලාවෙම ඉඳලා මේව ක්ලියර් කරගෙන යන එක කාටත් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම
කිසිම මේ හිතේ තියාගෙන ඉන්න එපා. මං කියලා තියෙනවා විභාගෙට ගිහිල්ලා ප්‍රශ්න අහන්න තියාගන්න එපා. ප්‍රශ්න අහන්න තියාගත්තොත් විභාගෙදි ෆේල් වෙනවා. පන්තිදී ඕන ප්‍රශ්නයක් අහන්න. right. හරි. අපි එහෙනම් ඉස්සරහට යමු. ඊළඟට අපි එහෙනම් යන් අර කෙනෙකුත් අහලා තිබ්බනේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. ඒක බලන්න යමු. මේ තියෙන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. එතකොට හිමිකම් වෙනස් වීම ප්‍රකාශය අපි කරන්නේ ගානේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ තියෙන සංචිත ශේෂයන් ටික ගන්නවා. අරගෙන ආරම්භක ශේෂය කියලා අපි මේ විදිහට රූල් කරගන්නවා. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ට්‍රයල් බැලන්ස් එක නැත්නම් ශේෂ පරීක්ෂණ බැලුවම තියෙන සංචිත ශේෂයන් ටිකක් තියෙනවා. දැන් මම රෙකමන්ඩ් කරන්නේ හිතන්නකෝ තව මේ වගේ ප්‍රත්‍යය ගන්න සංචිතේ විවස්ථාපිත සංචිත පොදු සංචිත වගේ තව සංචිත තියෙනවනේ. එතකොට ඔයගොල්ලොන්ට ශේෂ පරීක්ෂණයේ සංචිත 3ක් තියෙනවා නම් තව වැඩිපුර කොලම් එකක් රූල් කරගන්න. මුළු එකතුව දාන්න ඉස්සෙල්ලා. right? තව වැඩිපුර කොලම් එකක් තියාගන්න. ඒක පාවිච්චි කරේ නැතුණාට ප්‍රශ්නයක් නැහැ. right? ඒ ගානේ හරියටම සුපිරිසිදුව ඔක්කොම ටික එහෙම අවශ්‍යතාවයක් නේක කොලම් එකක් තියලා වෙල ඒක පස්සේ අයින් කරලා දාන්න පුළුවන්. ඒක ඉරි කැලකින් කපලා දාන්න පුළුවන්. එතකොට අපි රූල් කරගන්න ඕනේ ශේෂ පරීක්ෂම ගන්නවා. ඒකේ තියෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා එකක්. ඊට අමතරව ඊළඟින් ඇති සංචිත කියලා ශේෂයන්. එතකොට සංචිත හිතන්නකො 3ක් තිබ්බා කියලා මේ නම්ම තමයි එන්නේ. මේ සංචිත 3ට අමතරව තව කොලම් එකක් දාලා අපි රූල් කරගෙන ආරම්භක ශේෂයේ දැනීම විතරයි අපි කරන්න ඕනේ. ආරම්භක ශේෂයේ දැනීම විතරයි කරන්න ඕනේ. ඒතර ආරම්භක ශේෂය කියලා කියන්නේ ශේෂ පරීක්ෂමේ තියෙන ශේෂය දාගෙන යනවා. වැඩිපුර තව කොලම් එකකුත් අපි දාගෙන යනවා. right. ඒතර එච්චරයි ඔයගොල්ලන්ට මතක තියාගන්න තියෙන්නේ. අනිත් එක මම තව කාරණයක් කිව්වා අපේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ සටහන් වෙන සෑම අයිතමයක්ම මෙන්න මේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ සටහන් වෙනවා කියලා. ඒක නිසා අපි අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට වෙනමම රෝ එකක් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති බදු වලට සුද්ධ වූ අනිකුත් විස්තරාත්මක ආදායම් කියලා කියන්නේ. ඒක බදු වලට සුද්ධ වූ කියන වචනේ අයින් කරත් කමන්නේ. අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය කියලා ඔහොම වෙනමම රෝ එකක් දීලා තියෙනවා. ඒතකොට එතන බැර වෙන දේවල් මෙතන වැඩි වෙනවා අදාළ සංචිතේ. එතන අපේ ලාභය අඩු වෙනවා නම් මෙතන සංචිත වලින් ඒක අඩු වෙන්න ඕනේ. right? ඒකයි මේ ස්ටේට්මන්ට් එකේ අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒකේ සටහන් වෙන හැම itemයක්ම මේකේ සටහන් වෙන්න ඕනේ. right. අපි ගානක් හදනකොට ඔයගොල්ලන්ට ඒක තේරෙයි. right? මොනවාරි ගැටලු තියෙනවද? ඊළඟ කොටස් වලට යන්න ඉස්සෙල්ලා කෙනෙක් අහනවා LKS2 LKS8 10 37 ඒවා එන්නේ නැද්ද කියලා. ඒවා දැනට එකක්වත් මතක තියාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. right? මම අවශ්‍ය ප්‍රමාණය විතරක් කියන්නේ. උදාහරණයක් ඇරෙන්න මේ බැංකුවක මූල්‍ය ප්‍රකාශ හදද්දී අපි භාවිතා කරනවා SLFRS 9 කියලා ස්ටෑන්ඩඩ් එක. ඒතර ඒ ස්ටෑන්ඩඩ් එකේ තියෙනවා ස්ටෑන්ඩඩ් බුක් එකේ පිටු 250ක්. ඒතර ඒ පිටු 250ම ඕගොල්ලොන්ට මතක තියාගන්න බෑ. ඒවේ තියෙන කරුණු ඇත්තටම චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්වත් මතක තියාගන්නේ නැහැ. ඒතර අවශ්‍ය පරිදි විතරයි. ඒතර ඕගොල්ලන්ගේ මට්ටමේදී අවශ්‍ය දේ විතරක් මම දෙන්නවා. මොකද එහෙම දුන්නේ නැත්තම් අපි මාස 5යි අපිට තියෙන්නේ. ඊළඟට සමහරු කොමර්ස් කරලා නැහැ. accounts දන්නේ නැහැ. ඒකට ඒ වගේ අපිට මට කියන්න පුළුවන් උගලන්ට මේක එන නමුත් මේ උගලගේ සිලබස් එක ගත්තාම ස්ටෑන්ඩඩ්ස් මොනවද කියලා කියලා නැහැ. කොයිවත් තැනක මෙන්න මේව තමයි ස්ටෑන්ඩඩ් කියලා. ඒකට අවශ්‍ය ස්ටෑන්ඩඩ්ස් අපි ප්‍රමාණය විතරක් අපි කතා කරමු. right? ඒතර සමහර ස්ටෑන්ඩඩ් ගත්තාම මේවේ ඔක්කොම කතා කරන්න බෑ. LK7 කියලා කිව්වහම උදල් ප්‍රකාශ අපි අවශ්‍ය ප්‍රමාණය විතරක් කතා කරමු. right? එක්කෙනෙක් අහනවා පස්වෙනි එක කියන්නකෝ right okay ඒක කියන්න පුළුවන් ඔයගොල්ලන්ට පොඩක් කලන්ත දාලා වැටෙයිද දන්නේ ඒක නිසා තමයි මම මුකුත් කිව්වේ නැත්තේ ඒ ආ වී ආ ගී හා සා ආ දේ මු වා සංචිතය කියලා කියන්නේ අනිකුත් විස්තරාත්මක
ආදායම් ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම් සංචිතය. අය කියන අනෙකුත් විස්තරාත්මක ආදායම් ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම් සංචිතය. එයාහන්නේ ඔය පස්වෙනි කොලම් එකේ තියෙන්නේ මොකක්ද කියලා. ආවි ආගී ආසා ආ දයමු වා සංචිතය. අනිකුත් විස්තරාත්මක ආදායම් ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම් සංචිතය. right. ඒතර මේ ෆෝමැට් එක දෙනකොට දැන් උදාහරණයක් හැටියට කම්පියුටර් එක සම්බන්ධයෙන් ඔයගොල්ලෝ පළවෙනි දවසකට ගියොත් එහෙම කම්පියුටරයක් ඉගෙන ගන්න ගිහිල්ලා පළවෙනි දවසේ ඔයගොල්ලෝ ඇහුවොත් එහෙම පළවෙනි දවසේ දැන් කෙවල් වල කම්පියුටර් තියෙන කට්ටිය ඉන්නවා සමහරුන්ට කම්පියුටර් නැති ජීවිතේ පළවෙනි තර තමයි කම්පියුටරයක් දකින්නේ. එදා එයාට කිව්වොත් එහෙම ඔපරේටින් සිස්ටම් එක CPU එක අරක මේක ඔක්කොම කිව්වොත් එහෙම එයාට ටිකක් කලකොල ඇතරිය වගේ. එයා අර මවුස් එක ඇල්ලුවාම කර්සර් එක එහාට මෙහාට යනකොට ඒක ටිකක් කන්ට්‍රෝල් කරන්නේ බොහොමාරුයි. right? එතකොට මේ අද ඔයගොල්ලෝ පළවෙනි දවසට තමයි බැංකුවක අවසාන ගිණුම් හදන්න උත්සාහ කරන්නේ. එතකොට එහෙම හදන්න උත්සාහ කරන දවසේදී මට ඕනේ පළවෙනි දවසේම ඔයගොල්ලන්ගේ ඔළුවට ඕනේ නැති ගොඩාක් දේවල් මේක අමාරුයි කියලා ඔළුව මේ අල්ලගෙන දඟලනවට වඩා අපි අවශ්‍ය බේසික් දේවල් ටික ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. right? දැන් අර වාහනයක් ඉගෙන ගන්න ගියාම සමහර ගෙවල් වල මිනිස්සුගේ වාහන තියෙනින්ද ඒගොල්ලෝ වාහන පොඩ්ඩක් අතපත ගාලා ඒතර වාහනයක් ගෙදර තියෙන කෙනෙකුට මේ උගන්වන්න ටිකක් අමාරුයි. මොකද හේතුව සමහරවිට එයාට ෆස්ට් එකට දාන්න එක්කම එයා තර්ඩ් එකටම දානවා. ගිහිලා සමහරවිට හප්ප ගන්නවා. right? ඉතින් අර වාහනේ ඉගෙන ගත්තේ නැති කෙනෙක් ඉන්නවනේ ගෙදර වාහනේ නැතුව වාහනේ ඉගෙන ගන්න යන්නේ. කොට එයාට ෆස්ට් එකට දාන්න එක්කොත් ෆස්ට් එක විතරයි දාන්න දන්නේ. මොකද එයා සෙකන්ඩ් එකත් තාම උගන්වන්නේ නැත්නම් ෆස්ට් එකේම තමයි හැමදේම වාහනේ දුවන්නේ. ආයෙත් සෙකන්ඩ් එක උගන්වන්න ගම ෆස්ට් තමයි තියෙන්නේ. ඒත් එයාට කපන්න කිව්වොත් තමයි කපන්නේ. එපා කිව්වොත් එමුකුත් කරන්නේ නැහැ. right? බ්‍රේක් ගහන්න කිව්වොත් තමයි ගහන්නේ. ඒතර ඒ වගේ සමහර දේවල් අර මුලින්ම පළවෙනි දවසේම උගන්වන්න පුළුවන් ඒවා තියෙනවා. පළවෙනි දවසේම උගන්වන්න බෑ. පළවෙනි දවසේ මම ගොඩාක් දේවල් කිව්වොත් එහෙම මේක අද පළවෙනි දවසේම අහන්න කෙනෙකුට එකපාරටම ඔළුවට වැඩි වෙන්න පුළුවන්. right. එතකොට හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ගත්තාම අපි මේකේ ට්‍රයල් බැලන්ස් එකට ගිහිල්ලා බලනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ කීයද මොනවාද තියෙන සංචිත කියලා. ඒතර මේ සංචිතයි ප්‍රකාශිත ප්‍රාග්ධනයට අදාළ කොලම්ස් ටික වෙන් කළා. ඊට අමතරව තව වැඩිපුර එක කොලම් එකක් තියලා අපි ආරම්භක ශේෂයන් ටික දාගෙන යනවා. ඒක තමයි ගාන හදන්න මූලික රික්වයර්මන්ට් එක වෙන්නේ. right. ඒතර ඊට අමතරව මම කිව්වා අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ ලියවෙන සෑම අයිටම් එකක්ම හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ලියවෙනවා කියලා. ඒක නිසා ඒකට ඩෙඩිකේටඩ් රෝ එකක් තියෙන්න ඕනේ කියලා ඒකත් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි තියෙනවා. right. වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද? වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද? අනිකුත් විස්තීර්ණ ආදායම් ගිණුම හරහා සාධාරණ අගයට මූල්‍යවත්කම් සංචිතය කියලා නේද සර් කිව්වේ. අනිකුත් විස්තරාත්මක ආදායම් මම කියනනම් අනිකුත් විස්තරාත්මක ආදායම් ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් සංචිතය. ඒක දැන් අවශ්‍යතාවයක් නෑ දරුවෝ. දැන් ලියාගැනීමේ අවශ්‍යතාවයක් නෑ. තාම ඕගොල්ලෝ දන්නේ නෑ මොනවාද අනිකුත් විස්තරාත්මක ආදායම් හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම් කියන්නේ මොනක්ද කියලා දන්නේ නෑ. right? ඒක නිසා මේ දැනට අවශ්‍යතාවයක් නෑ එහෙම මේ දැනගන්න මොකද්ද කියන එක මම ඒව කියන්නම් ඉස්සරහට. දැන් මම කිව්ව දේ තමයි මේකට අදාළව මම කිව්වේ සංචිත මොනවාද තියෙන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ තියෙන්නේ ඒ ටිකට අදාළව මේ කොලම්ස් වලට අපි හෙඩින්ස් ටික දාලා ආරම්භක ශීර්ෂයෙන් ලියන තව එකක් වැඩිපුර තියාගෙන යනවා. right.
හරි. right. ඊළඟට මම යනවා මේ ටියුට් එක මේ ටියුට් එක ඔයගලන්ට පේනවා ඇති. මේකේ අපි දැන් ගණන් හදන්න පටන් ගන්නවා. ගණන් හදන එකට අදාළව. එතකොට මම මේකේ ගණන් ඇත්තටම මේ පළවෙනි ටියුට් එක තමයි මේ තියෙන්නේ. එක ගානක් දීලා තියෙන එක ගැලපිලි 6ක් එක. එක අංක 14 යටතේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා. right. ඔයාලට පේනවද ස්ක්‍රීන් එක? ස්ක්‍රීන් එක පේනවද? පේනවා සර්. right. okay. හරි. අපි යමු එහෙනම් මේ ඔයගොල්ලන්ට ටියුට් එකක් හම්බෙලා තියෙන්නේ නේද? ටියුට් එකක් දාලා තියෙනව නේද? මේ ස්ක්‍රීන් එකේ තියෙන එක දාලානේ තියෙන්නේ. ඔයගොල්ලන්ට හම්බෙලා ඇති කියලා මම හිතනවා. මොකද 14ත් මම කෝ 15ක් දාන්න කියලා. ඒකෙන් 14 දාලා ඇති කියලා මම හිතනවා. එතකොට දැන් මගේ උපදේශ දුන්න. මම මේ සමරයිස් කරලා තියෙන්නේ මගේ උපදේශ මේ දක්වා මම ඔයගොල්ලන්ට කිව්ව දේවල් ටික අපි බැංකුවක මූල්‍ය ප්‍රකාශ වලට අදාළ ගාණක් හදනකොට මොකක්ද අපි කරන්න ඕනේ කියන උපදේශ ටික තමයි මේකේ දාලා තියෙන්නේ. එතකොට පළවෙනි එක රූල් කරගන්න එක. පළවෙනි එක තමයි රූල් කරගන්න එක. මොකද්ද මම ඔයගලන්ට කිව්වේ ආදායම් ප්‍රකාශය රූල් කරගන්න ඕනේ. කොහොමද රූල් කරගන්න ඕනේ? කටපාඩමින්. එතකොට පොලි ආදායමින් පටන් අරගෙන අන්තිමට වර්ෂයේ ලාභය කියන දැන වෙනකන් කටපාඩමින් ආදායම් ප්‍රකාශය රූල් කරගන්න ඕනේ. ඊළඟට දෙවනුව අපි රූල් කරගන්න ඕනේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඒතර ඒක පටන් ගන්නේ වර්ෂයේ ලාභයෙන් පටන් අරගෙන ඒක ඉඩ තියාගන්න විතරයි මම කිව්වේ. ඊළඟට තුන්වෙනුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි රූල් කරගන්න ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය රූල් කරගන්න ගියාම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මුලින්ම හෙඩින් එක දානවා වත්කම් කියලා පිටුවක්ම ඉඩ තියෙනවා. ඊළඟට හෙඩින් එක දානවා වගකීම් කියලා පිටු භාගයක් ඉඩ තියෙනවා. ඊළඟට හෙඩින් එක දානවා හිමිකම් කියලා ඉතුරු පිටු භාගය ඉඩ තියෙනවා. ඒතර වත්කම් අපි පෙළගස්වන්නේ ද්‍රවශීලතාවයේ වැඩිම වත්කමේ ඉඳලා අඩුම වත්කම දක්වා. ඊළඟට හිමිකම් සහ වගකීම් අපි පෙළගස්වන්නේ බැංකුව විසිරුව හැරීමකදී මුලින්ම ගෙවන්නේ මොනවාද? ඒව තමයි මුලින්ම පෙන්නන්නේ. right. එතකොට අපි මූලදත්ත ප්‍රකාශය රූල් කරගත්ත පස්සේ අන්තිමට අපි රූල් කරගන්නවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. ඔයගොල්ලන්ට දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්ව එක මතක නම් අපිට දෙන ගානේ ශේෂ පිරික්සුම දිහා බලනවා. ඒකේ බලනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ මොනවාද තියෙන සංචිත ශේෂයන් කියලා. ඒතර සංචිත තුනක් තියෙනවා නම් ප්‍රකාශිත ප්‍රාග්ධනයයි සංචිත තුනයි ඔක්කොම කොලම්ස් 4යි. තව වැඩිපුර කොලම් එකක් තියලා අපි රූල් කරගන්නවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. අර ශේෂ පිරික්සුමේ තියෙන ආරම්භක ශේෂයන්ගේ ශේෂය අපි දානවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ආරම්භක ශේෂය හැටියට. ඊට අමතරව මම තව දෙයක් කිව්වා අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ ලියවෙන සෑම අයිටමයක්ම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය ලියවෙන්න ඕනේ. ඒකටත් ඉඩ තියාගන්න ඕනේ. right ප්‍රොවිෂන් එක දාගන්න ඕනේ. ඊළඟට අර අපි කලින් ගණන් හැදුවා වගේ තනි ව්‍යාපාර හවුල් ව්‍යාපාර කලින් ගණන් හැදුවා වගේ අපි මුලින්ම පටන් ගන්නේ ගැළපිලිත් එක්ක. ඒතර ගැළපිලි බලනකොට එකිනෙකට සම්බන්ධ ගැළපිලි තියෙනවද කියලා බලලා ඒ ගැළපිලි වල තියෙන ගැළපිලි ටික අපි තැන් දෙකකට ගෙනහිලා දාන්න ඕනේ. ඊට පස්සේ ගැළපිලි ටික කරලා ඉවරනට පස්සේ ශේෂ පිරික්සුමේ ගැළපිලි වලට ගත්තේ නැති අයිටම් තියෙනවා නම් ඒවා අපි සටහන් කරන්න ඕනේ. ඊළඟට අවසානයේ අපි ගාන තුලනය කරනවා. තුලනය කරන්නේ මුලින්ම ආදායම් ප්‍රකාශය තුලනය කරනවා. ඊළඟට අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය තුලනය කරනවා. ඊළඟට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය තුලනය කරනවා. අවසාන වශයෙන් මූල්‍ය දත්ත ප්‍රකාශය තුලනය කරනවා.
right. Tapi ගානක් හදන්න ගානට යමු. මම මේකේ තියෙන ගාන කියවන්නම් ඔයගොල්ලන්ට. මේ තියෙන ගානේ කියනවා ABC බැංකුවේ 2019 දෙසැම්බර් 31 දින අවසන් වර්ෂය සඳහා පහත දැක්වෙන ශේෂ පිරික්සුම උපුටා ගන්නා ලදී. right. එතන මේකේ ශේෂ පිරික්සුම දීලා තියෙනවා. මේ ශේෂ පිරික්සුමේ බලන්න පොලි ආදායම, පොලි වියදම, ගාස්තු හා කොමිස් ආදායම, ගාස්තු හා කොමිස් වියදම, අනිකුත් මෙහිවුම් ආදායම්, මූල්‍යවත්කම් වලින් ප්‍රාග්ධන ලාභ, ශුද්ධ වෙළඳ ලාභ, ඒ ටික ඔක්කොම දීලා තියෙනවා. හානි කරන ලාභ, ආරම්භයේ සේවක වියදම මේ විදිහට යනවා ගන්න. ඊළඟට ඔයගොල්ලන්ට මතක නම් මම දිගට ඉස්සෙල්ලා කිව්වා අපේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය රූල් කරගන්නකොට මේ තියෙන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ තියෙන සංචිත ಜಾති ව්‍යවස්ථාපිත සංචිත ආරම්භ රඳවාගත් ලාභ ප්‍රත්‍යයගන සංචිත පුදු සංචිත ಜಾති හතරක් තියෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ. ඒත් අපි තව වැඩිපුර කොලම් එකක් තියන්න ඕනේ. මේ කොලම්ස් වලට අමතරව මේවා අපිට ආරම්භක ශේෂයෙන් හැටියට හිමිකම් වෙනස් වීම ප්‍රකාශය දාගන්න පුළුවන්. right. ඊළඟට ගැළපිලි වලට අපම් ගැළපිලි 6ක් තියෙනවා. පළවෙනි එක තියෙන්නේ ෂය ගැළපීම. ඊළඟට තව ඒ වගේ ගැළපිලි 6ක් තියෙනවා. ගැළපිලි එක උදාහරණ අවශ්‍යතාවයේ තියෙන ආදායම් ප්‍රකාශයයි මූල තත්ත්ව ප්‍රකාශයයි ඉන්කම් වෙනසින් ප්‍රකාශය හදන්න. right. එතකොට මම ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා මුලින්ම දැන් අපි ගාන හදන්න යන්නේ. එතකොට මම ගාන හදනවා නම් මම මුලින්ම මේ ගානේ ට්‍රයල් බැලන්ස් එක තියෙනවා. ඔන්න මම රූල් කරගන්නවා. මම රූල් කරගන්නවා මගේ ආදායම් ප්‍රකාශය. මේ බැංකුවේ ABC බැංකුවේ. සටහන් තියෙනවා. සටහන් ඕනේ මේ කොලම් එක ඕනේ නෑ අතර මම වැරදිලා ඒක දාලා තියෙන. මේ කොලම් එක තිබ්බට කම නෑ. කොලම් එක ඕනේ නෑ. 2019 ABC බැංකුව ආදායම් ප්‍රකාශය රුපියල් මිලියන වලින් දෙසැම්බර් 31 දිනේ අවසන් වර්ෂය සඳහා කියලා. දැන් මට ඒක මේ ෂීට් එකකට මේක ඔක්කොම ගන්න බැරි හින්දා මම ඉස්සෙල්ලා රූල් කරගන්නවා අර කලින් රූල් කරගත්තා වගේ අපේ පළවෙනි අයිටම 6 දා ගන්නවා කටපාඩමින් ඊළඟට දෙවෙනි අයිටම ටික දා ගන්නවා කටපාඩමින් මේ විදිහට තුන්වෙනි අයිටම් ටික දා ගන්නවා කටපාඩමින් අවසානයේ අපේ බදුපසු ලාභයේන අවසාන අයිටම් ටිකත් කටපාඩමින් දා ගන්නවා. ඔයගොල්ලෝ රූල් කරගන්න ඕනේ එක තනි කොලයකට අපේ सामान्य उगल CR पतन्नी बात है CR पत का तीन कॉलम में रोज टिक ඇති ටයිම්ස් ටික ඇති හොඳටම ප්‍රමාණවත්. වර්ෂයේ ලාභයෙන් ඉවර වෙනවා. ඊළඟට අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට ආපුවම මේ විදිහට අපි රූල් කරගන්න ඕනේ. වර්ෂයේ ලාභය තියෙනවා. ඊට පස්සේ කෑලි දෙකක් තියෙනවා. ලාභ ගිණුමට නැවත වර්ග කරනු ලබන ඒවා ලාභ ගිණුමට වර්ග නොකරනු ලබන ඒවා කියලා හෙඩින් දෙකක් දාන්න පුළුවන්. දාලා ඒක රූල් කරගන්න පුළුවන්. අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඊළඟට බැලන්ස් ෂීට් එකට ගියාම වත්කම් කියලා මම කිව්ව විදිහට එක පිටුවක් රූල් කරගන්නවා. ඊළඟට වගකීම් කියලා තව පිටු භාගයක් සහ ඡන්දේ එහෙම නැත්නම් හිමිකම් කියලා ඉතුරු පිටු භාගය තියෙනවා. අවසානයේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය දැන් මම මෙතන නම් වැඩිපුර කොලම් එකක් තියලා නැහැ. ඔයගොල්ලෝ හැබැයි තියන්න ඕනේ. ඔයගොල්ලෝ වැඩිපුර කොලම් එකක් මම මේකේ තියලා නැහැ. ආරම්භක ශේෂයන් ටික අපේ ශේෂ පිරික්සමින් අපි ගත්තානේ මෙතන ආරම්භක ශේෂයන් ටික. එන්න මේ 2200 450 3250 200 2600 අපි දාගන්න පුළුවන් මෙතන. හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. right. ඊළඟට තමයි අපිට ගැළපිලි වලට යන්න පුළුවන් වෙන්නේ. right. එතකොට ඒක රූල් කරගත්ත පස්සේ තමයි ගැළපිලි වලට යන්නේ. අපි පළවෙනි ගැළපීම තමයි ඊළඟට තියෙන්නේ කරන්නේ. හරි. එතකොට දැන් මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා දැන් උතන සීට් එකෙන් දැන් 10ට 5යිනේ වෙලාව. දැන් නැගිටලා යන්න එපා. ඔය සීට් එකේ ඉන්න ගමන්ම ගාන රූල් කරගන්න දැන් මම කිව්ව විදියට. ඒ රූල් කරගන්න එක කිසිම කියන්නේ ඒක රොකට් සයන්ස් එකක් නෙමෙයිනේ. දැන් කිසිම දෙයක් නෑ. ඔයගොල්ලෝ රූල් කරගන්න විතරයි තියෙන්නේ. කටපාඩමින් ආදායම් ප්‍රකාශයත් ඊළඟට අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය වර්ෂයේ ලාභයෙන් පටන් අරගෙන අර හෙඩින් දෙකක් දාන්න කිව්වා. ලාභ ගිණුමට නැවත වර්ග කරගන්නවා ඒවා. වර්ග නොකරන ඒවා කියලා. ඊළඟට මූල තත්ත්ව ප්‍රකාශය එක පිටුවක් තියෙනවා වත්කම් කියලා සම්පූර්ණ පිටුවම.
ඊළඟ පිටුවේ වගකීම් කියලා පිටු භාගයකුත් එහෙම නැත්නම් ඊළඟට පිටු භාග දුන්නාට පස්සේ හිමිකම් කියලා ඊටු පිටු භාගයක් තියෙනවා. ඊළඟට හිමිකම් වෙනස් වීම ප්‍රකාශය සංචිත ಜಾති 4ක් තිබ්බ ප්‍රකාශිත ප්‍රාග්ධය ඔක්කොම කොලම්ස් 5යි තව වැඩිපුර කොලම් එකක් තියලා අපි රූල් කරගන්න ඕනේ. ඒ වෙයි ආරම්භක ශීර්ෂ දාගන්න පුළුවන්. right. තර දාන හදන්න වෙලා නැති නිසා මම පන්තිය මෙතනින් නවත්තනවා. දැන් මේ දක්වා කතා කරපු දේවල් වල ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් මේ දක්වා කතා කරපු දේවල්. ලබන සතියේ අපි මේ ගාන හදනවා පන්ති පැමිණීම අනිවාර්යෙන්ම තියාගන්න මේ වෙලාවටම ලොග් වෙලා මේක ඉවර කරගන්න. මේ වෙලාවට ඔයගොල්ලන්ට ප්‍රශ්න තිබ්බොත් අහන්නත් පුළුවන් ඉන්න. right? නැත්නම් ඔයගොල්ලන්ගේ හිතේ තියෙන ප්‍රශ්න අහන්න වෙලාවක් හම්බෙන්නේ නැති වෙයි. right. ඔයගොල්ලන්ට ක්ලියර්ද දැන් මම කිව්ව දේ බැංකුවක මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන්? එක්සෑම් එක කවද්ද කියලා අහනවා. ඒක එක්සෑම් එක තියන්න මම හිතන්නේ ඉස්සෙල්ලා රටේ වෙනිකුත් එක්සෑම්ස් තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි තියෙන්නේ. right. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. පරිස්සමින් ඉන්න. right. okay.